වෙනදා යන පාරේ තිබිච්ච නැති එකක් මේ යනකොට තියෙනවා. යනකම පයින් ගහන යනවා ඉතින්. අපි උනත් පාරේ යනකොට පාර මැද ගල් ගෙඩියක් තිබ්බොත් එහෙම ඔක තල්ලු කරලා යනවා නයිනට. පාර මැද දී කැලක් තිබ්බොත් එහෙම අයින් කරලා ඇත්තටම ගුරුත්වාකර්ෂණය කියන්නේ වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය. හරි. වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය. පරබලධාරී දෙවියන් වහන්සේ විසින් මේ සියල්ල මැවූ දෙයක. මහා බ්‍රහ්මයා විසින් මේ සියල්ල මැවූ දෙයක. ඕක මොකක් තමයි කියන්නේ. කියන්නේ මොකෙක් හරි එකෙක් ඉඳ ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුලුපතර සිය දෙනාටම. අදත් අපි මේ සූදානම් වෙන්නේ 9 වසර විද්‍යා පාඩම පටන් ගන්න. ජීවිතයේ සන්ධාරණය හා චලනය කියන පාඩමේ කොටසක් ඉතුරුයි. අපි ඒ ටිකෙන් පටන් ගමු. අද අපි ඒකම පරිණාමය කියන පාඩම ආරම්භ කරන්නත් නියමිතයි. පරිණාමික ක්‍රියාවලිය අපි ඒකත් අපි කරනවාද? හොඳයි. අපි ගිය සතියේ ඉගෙන ගත්ත ආවර්තීය චලන. ගිය අපි ඉගෙන ගත්ත ආවර්තීය චලන පොඩ්ඩක් අපි ඒක මතක් කරගෙන ඉමු. ආවර්තීය චලන ආකාර කීයක් තියෙනවද? මතක නම් කියන්න බලන්න. ආවර්තීය චලන ආකාර කීයක් තියෙනවද? දෙකයි. ආවර්තීය චලන ආකාර දෙකයි. මොනවාද ආකාර දෙක? ප්‍රතිචාරයේ දිශාව. ඔව් ප්‍රතිචාරය උත්තේජයේ දිශාවට ප්‍රතිචාරය දක්වන ආකාරය මොන චලන කියලාද? ධන චලන. ධනාත්මක චලන. ඒතකොට ප්‍රතිචාරයේ දිශාවට උත්තේජයේ දිශාවට විරුද්ධ ප්‍රතිචාර දක්වනවා. ඒකට කියන්නේ ඍණ චලන. ඍණ ආවර්තීය චලන කියලා කියනවා. ඒවට කියනවා ඍණ ආවර්තීය චලන කියලා අපි කියනවා. හරි. ඊයටදී අපි එක එක චලන කතා කරා. ප්‍රභාවර්තී චලන, ජලාවර්තී චලන, ස්පර්ශාවර්තී චලන, රසායනාවර්තී චලන, නේද? ගුරුත්වාවර්තී චලන. ඔන්න ඉතින් අපි කතා කරානේ. මේ ධන ප්‍රභාවර්තී, ඍණ ප්‍රභාවර්තී කියලා දෙකක් ගත්තා. ධන ජලාවර්තී, ඍණ ජලාවර්තී කියලා දෙකක් ගත්තා. ඊළඟ ධන ස්පර්ශාවර්තී, ඍණ ස්පර්ශාවර්තී කියලා දෙකක් ගත්තා. ධන ගුරුත්වාවර්තී, ඍණ ගුරුත්වාවර්තී කියලා දෙකක් ගත්තා. නේ? ওই විදිහට අපි ආවර්තී චලන වර්ග 10ක් අපේ ඉතිහාසයේ කතා කරා. හරි. හැබැයි ආවර්තී චලන ආකාර දෙකයි තියෙන්නේ. එකක් ධන චලන, අනිත් එක ඍණ චලන. උත්තේජයේ දිශාවටම චලනය වෙනවා නම් ඒක ධන චලනයක්. උත්තේජයෙන් ඉවතට චලනය වෙනවා නම් ඒක අපි කියනවා ඍණ චලනයක් කියලා. ආවර්තී චලන එච්චරයි. අද අපි කතා කරනවා සන්නමන චලන. ඊළඟ චලන වර්ගය සන්නමන චලන. සන්නමන චලන. සන්නමන චලනයක් කියලා කියන්නේ බාහිර උත්තේජයන් නිසා තමයි චලනය වෙන්නේ. හරි? බාහිර උත්තේජයන් නිසා චලනය වෙනවා. හැබැයි ප්‍රතිචාර දැක්වීමේ දිශාව උත්තේජයේ දිශාවත් එක්ක බලපෑමක් නැහැ. ප්‍රතිචාර දක්වන දිශාවයි උත්තේජයේ දිශාවයි අතර සම්බන්ධයක් නැහැ. උදාහරණයක් විදිහට නිදිකුම්බ ශාකයකට අතින් තට්ටු කරනවා. නිදිකුම්බ ශාකයට අතින් තට්ටු කරාම නිදිකුම්බ ශාකයට තට්ටු කරේ උඩින්ද? එහෙම නැත්නම් පැත්තෙන්ද? එහෙම නැත්නම් යටින්ද? කොහින් වුණත් එයාට ගැටලුවක් නැහැ. එයා කරන්නේ මොකද්ද? පාත්‍ර ටික හකුලවා ගන්න. පාත්‍ර හකුලවා ගැනීම වෙනසක් වෙන්නේ නැහැ කොහෙන් තට්ටු කරා. නිදිකුම්බ ගහට පයින් ගහනවා. පයින් ගහවම කොළ ටික හකුලවා ගන්න. නිදිකුම්බ ගහට උඩින් කෝටුවකින් තට්ටු කරනවා. ඒ කොළේ ඉඳන් හකුලවා ගන්න. දකුණු පැත්තෙන් තට්ටු කරනවා. ඒත් එහෙමයි. වම් පැත්තෙන් තට්ටු කරනවා. ඒත් දැන් බලන්නකො නෙළුම් මල කියන එක උඩට හැදලා උඩට පිපෙනවා. එතකොට නෙළුම් මලට නැගෙනහිර පැත්තෙන් අවුව වැටුණා කියලා නෑ. එයා උඩට හැදෙන්න උඩට පිපෙනවා. දැන් ඔයාලා ගෙවල් වල ගස්වල මල් පිරලා හැදෙන්නේ නැති නේ. මල් පිරිච්ච ගස් හැදෙන්නේ කියන්නේ මල් තියෙන අපි තුමු. තමන් පිච්ච පඳුරක් තියෙනවා, ඒක ගැට පිච්ච පඳුරක් තියෙනවා. ඒක පිරීලා මල් හැදෙනවා. එතකොට සමහර මල් උඩ අතට පිපෙනවා. සමහර මල් පිපෙනවා බාහිර පැත්තට. සමහර මල් නැගෙනහිර පැත්තට. සමහර මල් උතුරු පැත්තට හැදලා පිපෙනවා. සමහර ඒවා දකුණු පැත්තට. ගහ වටේම එක එක පැතිවලට මල් පිපෙනවා. හැබැයි මල් පිපෙන්නේ උදෑසන හිර එළියත් එක්ක.
නේ. එහෙනම් ආලෝකය එහෙම නැත්නම් පරිසර උෂ්ණත්වය කියන උත්තේජය නිසා මල් පිපෙනවා. හැබැයි මල පිපෙන්නේ කොයි පැත්තට හැරිලාද කියන එක ඒ උත්තේජ දිශාවත් එක්ක යාට බලපෑමක් නැහැ. හරිද? එතකොට තව ඒ වගේ ගන්න පුළුවන් අපිට. හරිද? තව ඒ වගේ ගන්න පුළුවන්. දැන් උදේට දැන් සියඹලා තෝර වතුරු මුරුංගා වගේ ශාකවල පත්‍ර උදේට දිග හැරෙනවා. නේ? සාමාන්‍යයෙන් ওই පත්‍ර තියෙන්නේ මේ පහළට හැරිලා. රෑ. මේ පහළට හැරිලා තියෙන්නේ. එතකොට ඒව උදේ වෙද්දි මේව දිග හැරිලා එතකොට හවස් වෙද්දි ඔය තෝර මාර කතුරු මුරුංගා සියඹල වගේ ශාකවල පත්‍ර හැකිලෙනවා. පරිසර උෂ්ණත්වය අඩු වීමත් සමග පත්‍ර හැකිලෙනවා. හැබැයි උෂ්ණත්වය අඩු වුණේ කොයි පැත්තෙන්ද? ඒක යාට අදාළ නැහැ. පත්‍රය හැකිලිම යා කරගන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ සිදුවීම් අපි කියනවා සාන්නමන චලනය කියන්නේ බාහිර උත්තේජන නිසා තමයි චලනය සිදු වෙන්නේ. හැබැයි උත්තේජයේ දිශාවයි චලනය වෙන දිශාවයි අතර සම්බන්ධයක් නැහැ. අන්න ඒවට තමයි අපි කියන්නේ සාන්නමන චලන. හරි තේරුණාද ඒක? ඔව්. හරි. එහෙනම් අපි ඉක්මනට ලියාගමු සාන්නමන චලන කියන ටික. ගොඩක් වෙලා ඒ කියන්නේ බොහෝ සන්නමන චලන ශුන්‍යතා චලන කියලා තියෙනවානේ බලන්න. බොහෝ සන්නමන චලන ශුන්‍යතා චලන වේ. මේ ශුන්‍යතාව කියලා කියන්නේ සෛලයේ තියෙන ජල ප්‍රතිශතයේ වෙනස් වීම නිසා සෛලවල තියෙන ජල ප්‍රතිශතයේ වෙනස් වීම නිසා සිදුවන චලන. හරිද? එතකොට මෙන්න මෙහෙම ඔයාලා දැකලා තියෙනවද ඔය නිදි කුම්බා ඒ වගේම ඔය තෝර මාර වගේ ඒ කියන්නේ අර පත්‍ර හැකිලෙන ශාක වල තමයි මේක තියෙන්නේ. මෙන්න මෙහෙම ගහේ කඳේ බලන්න හෙට උදේ අනිවාර්යෙන් නැගිටලා බලන්න නිදි කුම්බා ගහක් ළඟට ගිහිල්ලා මෙන්න මේ නිදි කුම්බා ගහේ මේ ගහේ කඳ මෙන්න මෙහෙම මේ පත්‍රේ හයි වෙන තැන මෙහෙම ගැටයක් වගේ එකක් තියෙනවා ගෙඩියක් වගේ. මෙහෙම ගෙඩියක් වගේ එකක් තියෙනවා. හරිද? ඔය ගෙඩියක් වගේ එකට කියන්නේ උපදානය. මේක තමයි කියන්නේ උපදාන. හරිද? දැන් ඒක උපදාන ඔතන විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් මේකේ මෙහෙම දැන් පත්‍රයක් තියෙනවනම් ඒ පත්‍රේ පටන් ගන්න තාත් උපදාන තියෙනවා. බලන්නකෝ මේ බලන්න මේ මොනවාද නිදි කුම්බා ගහක් ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ සීලොම දෙනා හරිද මේවා ඊට පස්සේ මෙන්න මෙයාගේ පාත්‍ර නිදි කුම්බා ගහේ පාත්‍ර ඔහොම නේ ඊට පස්සේ මේ නිදි කුම්බා ගහේ කඳට මෙන්න මේ පාත්‍රයේ මේ අතු කැලල වගේ හයි වෙන තැනත් උපදානයක් තියෙනවා. සංයුක්ත පාත්‍රයේ හයි වෙන තැන මෙතනත් උපදාන තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෑම පත්‍රිකාවකම මේ චූටි කොලේ පවා ඒක කියන පත්‍රිකාව කියලානේ. ආන්ගේ කොලේ පවා මෙහෙම උපදානයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ජීව දෙනා ඉදිම්බක් පැලයක් අරන් බලන්න ඕනේ. හරිද? ඔය හැම තැනම උපදාන තියෙනවා. දැන් එතකොට මේ උපදාන තියෙන තැන් වලින් පත්‍රේ නැමෙනවා. උපදාන තියෙන තැන් වලින් එයාට පත්‍රේ නමන්න පුළුවන්. දැන් අඹ කොලයක් ගත්තොත් අඹ පත්‍රයක් ගත්තොත් අඹ පත්‍රයේ මෙහෙම ගැටයක් වගේ තියෙනවා. හරිද? දැන් අඹ ගහෙන් කොලයක් කරන් මෙහෙම කඩලා බැලුවොත් මේ කොලේ හයි වෙන ගැටයක් වගේ එකක් තියෙනවා. ඒකද කියන්නේ පත්‍ර වෘන්තය. ඒක පත්‍රයේ වෘන්තය. එතනින් අඹ කොලේ නැමෙන්නේ නැහැ. අඹ ගහේ කොල හිම නැවෙන්නේ නැහැනේ. එතන උපදාන නැහැ. හරිද?
මේ නැමෙන්න පුළුවන් තැන තමයි උපදානය තියෙන්නේ. හරිද? මේ විතරයි මෙතන තියෙනවා. මේක කොහොමද වෙන්නේ කියලා මම කියන්නම්කෝ. හරිද? මේක නැමෙන විදිය කියන්නම්කෝ. දැන් මේ අපි දන්නවා මේ නිදිකුඹ පස්සේ මෙහෙ පහළට නැමෙනවා. ওই නැමෙන ටික ඔයාලගේ ටියුට් එකේ රූප සටහනක දාලා තියෙනවා. ඔය බලන්න ඔතන රූප සටහනේ පැහැදිලිව දාලා තියෙන උපදාන ටික. තාටික ලොකු කරලා පෙන්නන්න. මේ බලන්න මේ ඔයාලට පේනවා මේ කඳ හයි වෙන තැන. මෙන්න මෙතන. එතනත් උපදානයක් තියෙනවා. එතකොට මේ කොටස් මෙතන නේ. මෙතනත් උපදාන තියෙනවා. ඊළඟට මේ චූටි ගැට වගේ තියෙනවා මේ ඒ ඔක්කොම උපදාන. නේ. ඔය චූටි තියෙන ගැටයක් වගේ ඒ ඔක්කොම උපදාන. හරි. ඒ ඔක්කොම උපදාන. එතකොට මේ උපදාන වල මොකද්ද වෙන්නේ කියලා ඕන මම කියන්නම්. මම මේ උපදානය ලොකුවට අඳිනවා. හරි? මේ උපදානය මම මේ පැත්තකින් ලොකුවට අඳිනවා. මම මේක ලොකුවට අඳිනවා. මේ මෙන්න කඳ. මෙන්න උපදානය. ඕනේ උපදානය ලොකුවට ඇඳලා. හරිද? එතකොට මේක ඇතුලේ ස්ටයිල්නේ තියෙන්නේ. මේක ඇතුලේ ස්ටයිල් තියෙනවා. හරිද? මේක ඇතුලේ ස්ටයිල් තියෙනවා. මේක ඇතුලේ සෛල තියෙන ගොඩක් සෛල තියෙනවා. ශාක සෛල ගොඩ තියෙනවා. ඒක ගොඩාක් තියෙනවා සෛල. හරිද? ශුන්‍යතාව වෙනසක් කියන්නේ ජල ප්‍රතිශතයේ වෙනස් වීම. දැන් මෙන්න මෙහෙම දෙයක් එනවා. මෙයා හැකිලෙනකොට මෙන්න මේ පැතිවල තියෙන මම මේ පාඩ කරන්නේ මෙන්න මේ සෛල වල තියෙන ජලය මෙයා ඉවත් කරනවා. මේකේ තියෙන ජලය මෙයා ඉවත් කරනවා. මේක තියෙන ජලය ඉවත් කරනවා. හරිද? ජලය ඉවත් වෙනකොට මොකද වෙන්නේ? මේ සෛල හැකිලෙනවා. මෙයා හැකිලෙනවා. මෙයා හැකිලෙනවා. මේ හැකිලෙනකොට මොකද වෙන්නේ? හැකිලෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. බලමු දැන් හැකිලුණා මොකද වෙන්නේ කියලා. මෙන්න බලන්නකො මේ පැත්තේ තියෙන සෛල ලොකුවට තියෙනවා මේ පැත්තේ සෛල පුංචි දැන් මේ පුංචි වෙලා ඒ හැකිලිච්ච නිසා ඕන් සෛල පුංචි වෙලා හැකිලිලා ගියා දැන් පැහැදිලිද මේ පැත්තේ තියෙන සෛල ටික හැකිලිලා යනවා පුංචි වෙලා යනවා මේ පැත්තේ සෛල එහෙමම තියෙනවා හරි මේ පැත්තේ තියෙන සෛල වල ජල ප්‍රතිශතය වැඩි වෙදී සෛල දික් වෙනවා මේ පැත්තේ සෛල දික් වෙද්දී මේ යට තියෙන සෛල පුංචි වෙනවා දැක මේ පැත්තේ තියෙන සෛල වතුර අඩු වෙලා පුංචි වෙනවා මේතකොට මේකේ තියෙන ජලය මේවට ගිහිල්ලා මෙයාගේ ජල ප්‍රතිශතය වැඩි වෙලා මෙයාට දික් වෙනවා එතකොට මේ බලන්නේ මේ පැත්තේ තියෙන සෛල ටික දික් වෙනවා මේ පැත්තේ තියෙන සෛල ටික ඇකිලුණා ආන්නේ හේතු හින්දා උපදානය මෙන්න මෙහෙම වක්‍ර වෙනවා මෙහෙම උපදානෙ නැමුණට පස්සේ මොකද වෙන්නේ උපදානෙම නැමුණා මේකත් එක්ක තියෙන ශාක පත්‍රයනේ කලින් තිබ්බ ශාක පත්‍රය මෙහෙම මේ පැත්තට ඍජු වෙලා දැන් මොකද වෙන්නේ මේ ශාක පත්‍රය පහළට යනවානේ පහළට කලින් මෙහෙම තිබ්බ ශාක පත්‍රය මේ පහළට අනිච්ච එතකොට තෝර මාර කතුරු මුරුංගා සියඹලා යාංගය වගේ ශාකවල නිදිකුඹක් වගේ ශාකවල පත්‍රේ හවසට හැකිලෙන්නේ මෙන්න මේ ක්‍රමයට එතකොට උදේ දිග හැරෙන්නේ කොහොමද නැවත වතාවක් දවල් වෙනකොට හරිද මොකද වෙන්නේ මේ ජල ප්‍රතිශතය අඩු වෙච්ච ඒවායේ ජල ප්‍රතිශතය වැඩි වෙනවා වැඩි වෙච්ච ඒවායේ අඩු වෙනවා ආයතන තත්ත්වයටපත් වෙනවා එතකොට මොකද වෙන්නේ මෙයා නැවත වතාවක් කලින් තිබ්බා වගේ කිලින් වෙනවා නිදිකුඹ ගහකම තතින් තට්ටු කරාම මොකද වෙන්නේ එයා කෙනිකව වෙන මේ උපදානයේ තියෙන සෛල වල ජල ප්‍රතිශතය වෙනස් කරනවා ඒ ජල ප්‍රතිශතය වෙනස් කිරීම තමයි කියන්නේ ශුන්‍යතාව වෙනස කියලා හරිද සෛල වල ජල ප්‍රතිශතය වෙනස් කිරීම තමයි ශුන්‍යතාව කියන්නේ. ඒ ශුන්‍යතාව වෙනස වීම නිසා ශුන්‍යතාව වෙනස නිසා මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට හැරෙනවා. ටික වෙලාවක් යද්දී මොකද වෙන්නේ? ආයෙ යාලගේ සෛල
ජලයෙන් කිරිලා කලින් තත්ත්වයටපත් වෙනවා. අර ශුන්‍යතාව වෙනස නැති වෙලා යනවා. ඒ නැති වෙච්ච ගමන් නැවත වතාවක් නිදිකුඹ පත්‍ර ටික අපිට බලන් ඉද්දිම ටික මෙහෙම දිග හැරෙනවා. බලන් ඉඳි දිග හැරෙනවා. ඔයාලා ඕක කරලා බලන්න ඉතින්. හරිද? ඒක අනිවාර්යෙන් නිදිකුඹ බැලයක් හොයාගෙන ඕක කර බලන්න. නිදිකුඹ ගහට අට්ටු කරලා ළඟ ඉන්න ටික වෙලා. ළඟට බලාගෙන ඉන්න. බලන් ඉනකොට ටික මේවායි දිග හැරෙන හැටි බලා ගන්න පුළුවන් ඔයාලා. එහෙනම් පරීක්ෂණ කරන්න. හරිද? එතකොට හරි. ඒක තමයි නම් ඔන්න ශුන්‍යතාව වෙනස් වීම නිසා උපදානයක් චලනය වන ආකාරය. හරි. එතකොට දැන් අපි කතා කරේ සාන්නමන චලන. සාන්නමන චලනයේ ආකාර ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. ප්‍රධාන ආකාර හතරක්. පළවෙනි එක තමයි නිද්‍රා සාන්නමන චලන. නිද්‍රා සාන්නමන චලනයක් කියලා කියන්නේ නිදා ගැනීමක්. නිද්‍රාවටපත් වෙනවා කියන්නේ නිදා ගැනීම. එතකොට කතුරු මුරුංගා, කියඹලා, නිදි කුඹා, නෙල්ලි මෙන්න මේ වගේ ශාක අඳුර වැටෙනකොට පත්‍ර හැකිලෙනවා. ඒවට කියනවා අපි නිද්‍රා සන්නමන චලන. අඳුර වැටෙන විට ඒ අඳුරත් එක්ක සිදුවන චලන තමයි කියන්නේ නිද්‍රා සන්නමන චලන. ඊට පස්සේ යන ස්පර්ශ සන්නමන චලන. ස්පර්ශ. ඒ කියන්නේ කතුරු මුරුංගා පත්‍රයකට අතින් තට්ටු කරන ස්පර්ශ කරාම එයා කතුරු මුරුංගා නෙවෙයි නිදි කුඹ පත්‍ර වලට අතින් තට්ටු කරාම එයා හැකිලෙනවා. ඒක අපි කියනවා ස්පර්ශ සන්නමන චලනය. ඊළඟට කම්පා සන්නමන චලන. කම්පා කියන්නේ කම්පණය වීම. මොකක් හරි කම්පණය වුණාම හැකිලෙනවා. කම්පණය වීමත් එක්ක හැකිලෙනවා. කම්පණය වීමත් එක්ක හැකිලීම් තියෙනවා කීපයක්. හරිද? කම්පණයට හැකිලීම් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලා ගිහිලා හයියෙන් අඩිය හප්පල බලන්න පොළවට නිදිකුඹ බැලයක් ළඟ. නිදිකුඹ ගහට කම්පණය ආපු ගමන් පත්‍ර හැකිලෙනවා. ඊළඟ තව එකක් තියෙනවා. තව තියෙනවා ඔයාලා දන්නවනේ කඳුලැස්ස ශාකය. කඳුලැස්ස ශාකයේ මතට සතෙක් වැටිලා කතා හෙලවෙනකොට කම්පන ඇති වෙනවා. එතකොට මෙයා රෝල් වෙනවා. ඒකක් සාන්නමන චලනයක්. හරි? ඒකක් සාන්නමන චලනයක්. ඊළඟට මොකක්ද ඒකට කියන්නේ අර මට මතකයි මොකද ප්‍රින්සස් කතාවක් කියනවා මේ ඔය දැකලා ඇති මෙහෙම තියෙනවා අර ශාක පත්‍ර දෙක තියෙනවා මෙහෙම. ඒක මැදට සතෙක් ඇවිල්ලා ඒ කම්පණය වීමත් සමග ටක් ගාලා මෙහෙම බෑනවා. හරි? එහෙම ගන්නවා. ඒකත් කම්පන සාන්නමන චලනයක්. හරි? ඒකත් කම්පන සාන්නමන චලනයක්. ඊළඟට ප්‍රභා සාන්නමන චලන තියෙනවා. ප්‍රභා සාන්නමන චලන කියන්නේ ආලෝකයේ වැටීමත් එක්ක සිදුවන චලන. මල් පිපීම. ආලෝකයේ හිරු එළිය වැටෙනකොට හිරු පායනකොට මල් පිපෙනවා. ඒක ප්‍රභා සාන්නමන චලන. හරි ওই විදිහට සාන්නමන චලන ආකාර ප්‍රධාන වශයෙන් හතරක් අපි හඳුනාගෙන තියෙනවා. හරිද? එකක් තමයි නිද්‍රා සාන්නමන චලන. ඊළඟට ස්පර්ශ සාන්නමන චලන. ඊළඟට කම්පා සාන්නමන චලන. ඊළඟට ප්‍රභා සාන්නමන චලන. මම කම්පා සාන්නමන චලන මම ඔයාලට පොඩ්ඩක් දැන් පෙන්නන්නම්. හරි? ඒ සත්තු ඒක ඇතුලේ දඟලන වාරයක් ගානේ ආ තවත් හිරවීම වෙනවා. මම බලන්න ඔයාලට පෙනේ මේ මැස්සා මේක ඇතුළට ගියාට පස්සේ එයා සිදුවන කම්පනය අනුව තමයි ඒ සතා අහුවෙන්නේ.
ඔය කියන කඳුලැස්ස ශාකය ඒකත් අර සතා ඇදිච්ච සතා දඟලනකොට තමයි කම්පනය හඳුනාගෙන මෙයා මේ හැකිලීම සිදු වෙන්නේ. හරි එතකොට ඔයාලා දැක්කේ කම්පන සංනමන චලන වලට තවත් උදාහරණ කිහිපයක්. අපි එහෙනම් මේ ඉක්මනට යමු නේද? නිද්‍රා සංනමන චලන, ස්පර්ශ සංනමන චලන සහ ඊටු ටික අපි ලියාගමු ඉක්මනට දැන්. එතකොට ඔය සන්නමන චලන ගොඩක් ශුන්‍යතා චලන මතකද? සන්නමන චලන ගොඩක් ශුන්‍යතා චලන. දැන් බලන්නකෝ නෙළුම් මලක් කියන එක උදේට දිග හැරෙනවා ආය හවසට හැකිලෙනවා. එතන මොකද වෙන්නේ? ඔය ශුන්‍යතා මේ චලන නිසා තමයි පෙති දිග හැරෙන්නේ. ඊට පස්සේ ඒ ශුන්‍යතා වෙනස් වීම නිසා තමයි අසල පෙති දිග හැකිලා පොට්ටු ආය මේකකට හැකිලෙන්නේ. හරි. ඔන්න නෙළුම් ඕලු මානෙල් ඒ වගේ ඒවා දවස් 3-4ක් තිබෙනවනේ එහෙම. මොකද එතන ඒක සන්නමන චලනයක්. ඒතර ශුන්‍යතා වෙනසක් තමයි තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න සන්නමන චලන බොහොමයක් ශුන්‍යතා චලන. ඊළඟට අපි ගමු සාරතර චලන. සාරතර චලන ගැන මම ඔයාලට දාලා තියෙනවා ටියුට් එකට. සාරතර චලනයක් කියලා කියන්නේ බාහිර උත්තේජයකට අනුව සම්පූර්ණ ශාකයම එක තැනින් තවත් තැනකට යනවා. ගන්න ගැටි. ඔයාලා දැකලා තියෙනවද එහෙම සම්පූර්ණ ශාකය එක තැනකින් තවත් තැනකට යනවා. දැකගන්නද? මොකක් හරි හේතුවක් මොකක් හරි බාහිර උත්තේජයක් නිසා ශාකයේ කොටසක් නෙමෙයි සම්පූර්ණ ශාකය එක තැනකින් තවත් තැනකට යනවා. කවුරුහරි දැකපු කෙනෙක් ඉන්නවද කියන්නේ? සමහර ශාක තියෙනවා මේ ජලජ පැලෑටි. ඒ කියන්නේ මොනවද? ඇල්ගී වර්ග. අන්වීක්ෂීය ඇල්ගී. හරිද? ඒ කියන්නේ ක්‍රැමිඩොමොනාස් ඇල්ගී ගන්නේ ජලයේ පාවෙන අන්වීක්ෂයෙන්ද බලන්න පුළුවන් අන්වීක්ෂී ඇල්ගී එක. එයාට පුළුවන්කම තියෙනවා ආලෝකයේ මදි නම් ආලෝකයේ තියෙන තැනට පාවෙලා යන්න. ආලෝකයේ වැඩි නම් ආලෝකයේ අඩු පැත්තකට පාවෙලා යන්න. කාබන් ඩයොක්සයිඩ් මදි නම් කාබන් ඩයොක්සයිඩ් වැඩි තැනක් හොයාගෙන යන්න. ඔක්සිජන් මදි නම් ඔක්සිජන් වැඩි තැනක් හොයාගෙන යන්න. එයාට පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට ඇල්ගී වර්ග ඇහැට පේන්නේ නැති ජලයේ පාවෙන ඇල්ගී වර්ග තමයි මේ චලන දක්වන්නේ. ඒවට කියනවා සාරසර චලන. ඒවට කියන අපි සාරසර චලන කියලා. හරිද? ඒවල බාහිර උත්තේජයක බලපෑම නිසා සම්පූර්ණ ශාකයෙන් එක තැනකින් තවත් තැනකට යනවා නම් අපි කියන්නේ සාරසර චලනයක් කියලා අපි කියනවා. හරි? ඔකත් එක්කම ඊළඟට නෑ ඔය කියන්නේ සාරසර චලනත් එක්කම ඊළඟ ලියා ගන්න ජීවි සංරක්ෂණය කියන එකක් ලියා ගන්න. එහෙම ඊට පස්සේ කියලා දෙන්න. අපි එතකොට සාරසර චලන වලින් ශාක චලන අවසන් කරනවා. right. ඊළඟ ජීවි සංරක්ෂණය. ජීවි සංරක්ෂණය කියලා කියන්නේ දැන් මෙහෙම. සමහර ජීවීන් ඉන්නවා වඳ වී යාමේ තර්ජනයට මුහුණ දුන ජීවීන්. වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම අපි අපේ රටේම උනත් එහෙම ආසියානු අලියා කියන අලියා බව වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීන සතෙක්. ඒ දැන් අලි මිනිස් ගැටුමත් එක්ක අලින් සහ මිනිස්සු අතර තියෙන ප්‍රශ්නත් එක්ක ඇයි අලින් සහ මිනිස්සු අතර ප්‍රශ්න මොකක්ද තියෙන්නේ? මිනිසා විසින් අලින්ගේ වාසභූමිය ආක්‍රමණය කරනවා. ඒකට අලියා ඌගේ වාසභූමිය එහා මෙහා ඇවිදිනවා. එතකොට මිනිස් ගෙවල් ආව වෙනවා ඒක කඩලා දාගෙන යනවා. ඒ වෙනදා යන පාරේ තිබිච්ච නැති එකක් මේ යනකොට තියෙනවා. යනකම් පයින් ගහන යනවා ඉතින්. ඉතින් අපි උනා පාරේ යනකොට පාර මැද ගල් ගෙඩියක් තිබ්බොත් එහෙම ඔක තල්ලු කරලා යනවා නයිනට.
පාරමද දී කැලක් තිබ්බොත් එහෙම අයින් කරලා යනවා. දැන් අලියත් ඒක තමයි කරන්නේ. අලියා මෙච්චර කල් පොඩි කාලේ නම් එහා මෙහා ගිය පාරවල් ටික මු ඉතින් සතියක් විතර කැලේ ඇතුලේ එක මාසයක් දෙකක් කැලේ ඇතුලේ ඉඳලා මේ ආය යනවා. යනකොට මේ කලින් තිබ්බ පාරෙන් නැති මගුලක් මේක මැද තියනවා දැන්. ඒ මිනිස්සු ගියක් හදලා එක්ක වැටක් ගහලා දැන් මුන් මොකද කරන්නේ? මේ මොකද්ද කියලා මුන් යන ගමන් බලු කරලා යනවා. ඌ ඒක කරන්නේ. වැරද්ද අලියගේ නෙමෙයි වැරද්ද අපේ. අපි තමයි එයාලගේ වාස භූමිය ආක්‍රමණය කරන්නේ. එතකොට ඒවත් එක්ක මොකද වෙන්නේ? මිනිස්සු අලින්ම මරනවා. දැන් එන්න අලි නියම ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අලින්ගේ තම වර්ගය බෝ කිරීමේ වේගය අඩුයිනේ. දැන් බල්ලෝ ගත්තොත් එකපාර බැල්ලියෙක් පැටව දානවා 3 දෙනෙක් කොහොම 4 දෙනෙක්. අවුරුද්දට 2-3ක් විතර මුන් පැටව දානවා. එතකොට උන්ගේ වර්ධන ශීඝ්‍රතාව වැඩි. ඇතින්නක් එහෙම නෙමෙයිනේ. ඒ අවුරුදු 2-3 සැරේ පැටියෙක් දානවා. හරි? ඒ දාන්නේ එක පැටියයි. එතකොට එයාලා හරි හිමින් තමයි වර්ධනය වෙන්නේ. ඒවල මෙන්න මේ විදිහට මේ ශීඝ්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාපු සත්තු ඉන්නවා. ආන්න ඒ කට්ටිය. හරි? ආරක්ෂා කිරීම තමයි ජීවි සංරක්ෂණය. එතකොට සත්තු විතරක් නෙමෙයි. ශාක වර්ග තියෙනවා. දැන් කළුවර ශාකය ගත්තොත් නේ. ඒ වගේ ශාක දැන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දුන්නේ. ඒ කියන්නේ මිනිස්සු දැන් කළුවර වගේ ශාකයක් හොඳ ලොකුවට හැදෙන්න අවුරුදු 100 ගාණක් යනවා. අවුරුදු 100ක් විතරක් යනවා. එතකොට අවුරුදු 100ක් විතර මේ කාලෙත් තිස්සේ හැදිච්ච ගස්තාවේ මිනිස්සු කැලේ ගිහලා කැපුවේ. දැන් ඒතකොට මොකද වෙන්නේ? කැලේ ගිහලා මේ ගස් කැපුවාට පස්සේ දැන් මිනිස්සු කපන තරම් වේගින් හැදෙන්නේ නැහැ. කාලයක් යනකොට මේ ගස් ටික අඩු වෙන්නේ යනවා. අන් ඒ නිසා මොකද සමහර ශාක වර්ග වඳ වීමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා. සමහර සත්තු වඳ වීමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ ශාක හා සතුන් සංරක්ෂණය කියන්නේ මේ ගතිය රැක ගැනීම තමයි අපි කියන්නේ ජීවි සංරක්ෂණය කියලා. ජීවි සංරක්ෂණය කියන්නේ ඒකතකොට වඳ වී යාමේ තර්ජනයට මුහුණ දුන්න ශාක සත්තු ආරක්ෂා කර ගැනීම තමයි ජීවි සංරක්ෂණය කියලා කියන්නේ. මේක අපි ආකාර දෙකකට සිදු කරනවා. හරි මොකක්ද කියන්නේ ආකාර දෙක? සිදු කරන ආකාර දෙක ජීවි සංරක්ෂණය සිදු කරන ආකාර දෙක කියන්නේ ඉක්මනට ස්ථානීය සංරක්ෂණය දෙවෙනි එක විතන් සංරක්ෂණය. ස්ථානීය සංරක්ෂණය කියලා කියන්නේ ඉන්න ස්ථානයේම සංරක්ෂණය කරනවා. ස්ථානීය සංරක්ෂණය කියන්නේ එයාලා ඉන්න ස්ථානයේම සංරක්ෂණය කරනවා. විතන් සංරක්ෂණය කියන්නේ වෙන තැනකට අරන් ගිහිල්ලා සංරක්ෂණය කරන එක. අවතන් වෙච්ච කට්ටිය අරන් යනවා වගේ. හරි විතන් කියන්නේ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සංරක්ෂණය කිරීම. දැන් අර ඇත්තතුරු සෙවනේ අලි පැටව සංරක්ෂණය කරලා මුදාහරින්නේ. ඒක විතන් සංරක්ෂණය කියන්නේ කැලේ ඉන්න අතරමං වෙච්ච අලි පැටව අරන් යනවා. අරන් ගිහිල්ලා කන්න බොන්න දීලා එයා ලොකු වෙනකන් ලොකු මහත් වෙනකන් තනියෙන් කෑම බීම හොයාගන්න පුළුවන් තත්ත්වෙ වෙනකන් එයාව රැක බලා ගන්නවා. ඊළඟට ඔය කැලේ හම්බෙන සමහර තුවාල වෙච්ච සත්තු අරන් ගිහිල්ලා වනජීවිකෙන් අරන් ගිහිල්ලා එයාලා සනීප කරලා ආයෙ ගිහිල්ලා අතහරිනවා. ඊළඟට වල දන්නවද කැස්බෑව සංරක්ෂණය කරනවා. නේද? කැස්බෑව. දැන් කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන කියන්නේ ඔය කැස්බෑව බිත්තර දාන මුහුදු වෙරළවල තියෙනවා. හැමතැනම බිත්තර දාන්නේ නැහැ. ඒ බිත්තර දාන කාලවල වලදී එයාලා CCTV වලින් එයාලා මොනිටර් කරනවා. ඒ කියන්නේ එයාලා නිරීක්ෂණය කරනවා රෑ තිස්සේ බිත්තර දාන තැන්. එතකොට නාවික හමුදාව විසින් මේ මුහුදු වෙරළ තීරවල් සම්පූර්ණ ආරක්ෂාව සලසලා තියෙනවා. මොකද අපේ මිනිස්සු කැස්බෑවන්ගේ බිත්තර තම්බලා කනවා. කැස්බෑව මරාගෙන කනවා. ඉතින් ඒකට එයාලා මුහුදේ ඒවා නාවික හමුදාවෙන් තමයි කරන්නේ. එතකොට මෙයාලා CCTV කැමරා වලින් නිරීක්ෂණය කරනවා රෑට ඇවිල්ලා කැස්බෑව බිත්තර දානවා මුහුදු වෙරළ. වලක් කාලා කාන බිත්තර 100කට වඩා දානවා එක කැස්බෑව. එතකොට මෙයාලා මොකද කරන්නේ? බිත්තර දාපු තැන බලන් ඉඳලා පහුදා උදේට ගිහිල්ලා ඒ දාපු බිත්තර ඔක්කොම ටික අරගන්නවා. අරගෙන එයාලා අරන් ගිහිල්ලා වෙනම වැලි වල යට කරලා පැටව හැදෙනකන් ඉන්නවා. පැටව හැදුනට පස්සේ ඒ පැටවන්ට කන්න දීලා සම්පූර්ණයෙන් එයාලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ තනියෙන් කෑම හොයාගන්න පුළුවන් වයසට එනකම් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාලා අරන් ගිහලා ලොකු බකට් වල පුරවන් කියලා දැකලා ඇතිවලා සමහර ටීවී එකේ බව මුහුදු වෙරළෙන් තිබ්බම මුන් මේක රත්තු දෙක මෙහෙම කර මුහුදට යනවා. එතකොට යාළුවා මොකද කරේ?
එයාලා ස්වභාවික පරිසරයෙන් එයාලා අයින් කරලා කෘත්‍රිම පරිසරයක වර්ධනය කරලා නැවත තවත් එයාලා ස්වභාවික පරිසරෙම උදාහරණයක්. ඒක විතන් සංරක්ෂණය. හරි ඒකට කියන්නේ විතන් සංරක්ෂණය. දැන් ශාක වර්ගත් එහෙම දැන් බලන්නකෝ ඔය උද්භිද උද්‍යාන, හග්ගල උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය, ඊළඟට පේරාදෙණි උද්භිද උද්‍යානය. හරි ඒ වගේ තැන්වල මොකද කරන්නේ? ඒ වගේ තැන්වල ඔය පරිසරය හොයාගන්න අසීරු ශාක වර්ග ගෙනල්ලා එතන හිටවලා සංරක්ෂණය කරලා අනිත්තර බලාගන්න දෙසලස්සලා තියෙනවා. ඒක සාමාන්‍ය පරිසරෙ තිබ්බනම් මොකද වෙන්නේ? එයාට නියමිත කාලේ වැස්ස නැතුව ගිහිල්ලා හරිද ඒක නැත්නම් ලැබු ගිනි වලට වගේ අහු වෙලා ඒ නැත්නම් මිනිස්සු විසින් විනාශ කරලා ඒ ගස් විනාශ වෙලා යන්න පුළුවන්. ආන් ඒ වගේ අවස්ථාවලදී මොකද කරන්නේ? ඒ ශාක අරන් ගිහලා උද්භිද උද්‍යානයක හිටවලා එයාට අවශ්‍ය කරන පෝෂක වර්ග සපයලා ජලය සපයලා එයාව සංරක්ෂණය කරලා එයාගේ නව පැල හදලා ඒ වගේ තැන්වල සමහර තැන්වල හිටවල එහෙම එයාලා ඒ වැඩි කරනවා. ඒක මොකද්ද? ඒක විතර සංරක්ෂණය. ඒක විතර සංරක්ෂණය කියන්නේ එයා ඉන්න ස්වභාවික පරිසරයෙන් වෙන් කරලා එයාලා කෘත්‍රිම පරිසරයක් හදලා එතන සංරක්ෂණය කියනවා. ස්ථානීය සංරක්ෂණය කියන්නේ එම ස්ථානය. දැන් වල දන්නවා යාලා අබේ භූමිය, විල්පත්තු අබේ භූමිය නේද? ඒ කුමන. හරි මේ වගේ තැන් අබේ භූමිය වෙන් කරනවා. වන රක්ෂිත වෙන් කරනවා. කියන වැටවල් ගහලා මෙන්න මේ කොටස අබේ භූමිය මේකට යන්න බෑ. මේක මිනිසුන්ට යන්න බෑ. හරිද? මේක වන සංරක්ෂිතේ මේකේ කෝටු කෑල්ලක්වත් කඩන්න බෑ. එහෙම කියලා මේක වෙන් කරනවා. ඒතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රදේශයේ ඒ ගස් එයාලා ඉන්න ස්වභාවික පරිසරයේ තුලම හැදෙනවා. ඒක තමයි ස්ථානික සංරක්ෂණය. එතන මෙයා ඉන්න ස්ථානයේ මේක සංරක්ෂණය වෙනවා. එතකොට දැන් ගෝන්නු මූවෝ අලියැත්තොත් ඒත් එහෙමනේ. දැන් යාල ගත්තොත් එහෙම යාලේ අලියැත්තු ඉන්නද ඒ සත්තු එක ඇතුළේ ඉන්නවා. මූත් ඉන්නවා, දිවියත් ඉන්නවා. මේ සත්තු තව සත්තු අල්ලගෙන මරාගෙනත් කනවා. ඒක ඒ සාමාන්‍ය පරිසරයේ සිදුවෙන දේවල් වෙනවා. හැබැයි මිනිසාට යන්න දෙන්නේ නැහැ. මිනිසා ගියොත් තමයි ප්‍රශ්න වෙන්නේ. මිනිසා ගියොත් තමයි එයාලගේ සාමාන්‍ය සාන්තුලිත බව නැති වෙලා එයාලගේ ආහාර දාන වලට අපි මැදින් පැනලා ඊට පස්සේ උංග මරාගෙන කාලා ගස් ටික කපන් ගිහිල්ලා ඒ වගේ වෙනවනේ. මිනිසාට මැදිහත් වෙන්න දෙන්නේ නැතුව ස්වභාවික පරිසරයේ හැම මෙයාට වර්ධනය වෙන්න ඉඩ ගන්නවා. ඒක කියනවා අපි ස්ථානීය සංරක්ෂණය කියලා. හරිද? එතකොට ඔන්න ජීවි සංරක්ෂණයේ ආකාර දෙකයි. හරිද? කිසියම් ජීවියෙක් ජීවත් වෙන පරිසරයේ තුලම ඉඳි ඔවුන් ආරක්ෂා කර ගන්නවා නම් ඒකට කියන්නේ ස්ථානීය සංරක්ෂණය. ඊළඟට කිසියම් ජීවියෙක් එයා ඉන්න පරිසරයෙන් වෙන් කරලා වෙනත් කෘත්‍රිම පරිසරයක තියාගෙන සංරක්ෂණය කරනවා නම් ඒකට අපි කියනවා විතැන් සංරක්ෂණය කියලා. ඔන්න මතක තියාගන්න ඕනේ හරිද? ඉගෙන ගත්තා, ලියාගත්තා විතරක් මදි. අනිවාර්යයෙන්ම කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ ආසියානු අලියා, ඊළඟට දිවියා, වලහා, කිඹුලා, ඊළඟට සල්මහා, ඊළඟ දාර කැස් බෑව, ඊළඟ ගෞරමාන කොකා මේ වගේ සත්තු වර්ග සංරක්ෂණය කර යුතු සතුන් කියලා නම් කරලා තියෙනවා. හොඳයි අපි ඒක ඉක්මනට ලියාගමු. හොඳයි. එතකොට අපි ඔතනින් අවසන් කරනවා මේ ශාක චලන පාඩම විතර කරනවා. හරි. ඒ කියන්නේ අපි 9 වසර 8 වන ඒකකයේ ජීවීන්ගේ සංධාරණය හා චලනය කියන පාඩම ඔතනින් අපි අවසන් කරනවා. එහෙනම් දැන් අපි ඊළඟ පටන් ගන්නවා පරිණාමය. හරි. එහෙනම් අපි බලමු පරිණාමික ක්‍රියාවලිය. පරිණාමික ක්‍රියාවලිය. මොකක්ද අපි මේ පරිණාමය කියලා කියන්නේ? පරිණාමය කියලා කියන්නේ ඒ කියන්නේ මේ අතීතයේ තිබිච්ච සරල පරිසරය ක්‍රමක්‍රමයෙන් මේ සංකීර්ණ තත්ත්වයට පත් වූ ක්‍රියාවලිය. අතීතයේ තිබිච්ච සරල විදිහට තිබිච්ච මේ පරිසරය මේ පරිසරය ක්‍රමක්‍රමයෙන් මේ සංකීර්ණ තත්ත්වයට පත් වීම. අතීතයේ සිටි සරල ජීවි ක්‍රමක්‍රමයෙන්
සංකීර්ණ ජීවීන් බවට පත් වීමේ මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකද්ද? පරිණාමය කියලා. පරිණාමය ගැන ඉගෙන ගනිද්දී පරිණාමය ගැන ඉගෙන ගනිද්දී අපි අනිවාර්යෙන් පෘථිවියේ සම්භවය කියන එක ඉගෙන ගන්න ඕනේ. පෘථිවියේ සම්භවය. පෘථිවියේ සම්භවය කියලා කියන්නේ පෘථිවිය හැදුන හැටි. මේ පෘථිවිය හැදුන හැටි අපි ඉගෙන ගන්න ඕනේ. මේ පෘථිවිය හැදීම, ඒ කියන්නේ පෘථිවිය ඇතුළු විශ්වය නිර්මාණය වීම පිළිබඳ විවිධාකාර මත තිබුණා. හරිද? සාමාන්‍යයෙන් දැනට වර්තමානයේ වෙන විට ගණනය කිරීම අනුව දල වශයෙන් තීරණය කරලා තියෙනවා පෘථිවිය දැනට අවුරුදු බිලියන 4.5කට කලින් අපේ පෘථිවිය දැනට වසර බිලියන 4.5කට පමණ පෙර ඇති වුණා බිහි වුණා කියලා තමයි හිතන්නේ. හරි? බිලියනයක් කියන එක බලන්න. 1000 ඊළඟට එනවා මිලියන ඊට පස්සේ බිලියන එහෙම යන්නේ නේ. එතකොට බිලියන 4.5කට කලින් මේක බිහි වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. මේ ගැන ප්‍රධාන මත දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි නෙබියුලාවාදය. මුල් කාලේ තිබ්බ එක මතයක් තමයි නෙබියුලාවාදය. පළවෙනිට නෙබියුලාවාදය. නෙබියුලාවාදය කියලා කියන්නේ ඒක මෙහෙම. දැන් මුළු විශ්වයේම තැන් තැන්වල දූවිලි, පස් පාෂාණ වර්ග හැම තැනම තැන් තැන්වල විසිරලා තිබුණා කියලා තමයි කියන්නේ. මුළු විශ්වයම. විශ්වය කියන්නේ කොච්චරද? කෙලවරක් පරක් තෙරක් කියන්න බැරි තැන තමයි විශ්වය කියන්නේ. ඒ කොතනින් ඉවර වෙනවද කියලා කාටවත් කියන්න බෑ. හරි? එතකොට මේ මුළු විශ්වය පුරාම විවිධාකාර දූවිලි පාෂාණ තැන් තැන්වල හැම තැනම පැතිරලා තිබුණා. එතකොට ගුරුත්වාකර්ෂණය නිසා ඒ ගුරුත්වාකර්ෂණය කියන්නේ දැන් අපි ඔයාලා දන්න ගුරුත්වාකර්ෂණය හරිද? ඔයාලා දන්න ගුරුත්වාකර්ෂණය කියන්නේ පොළොව දෙස රැඳගෙන ඉන්නේ බලය. ඇත්තටම ගුරුත්වාකර්ෂණය කියන්නේ වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය. හරි. වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය. ඒතකොට විශ්වයේ තියෙන ඕනෑම වස්තු දෙකක් අතර ආකර්ෂණ බලය ඇති වෙනවා. ඒ කියන්නේ අපේ පෘථිවිය සහ සූර්යය අතර ආකර්ෂණ බලයක් තියෙනවා. පෘථිවිය සහ වෙනත් ග්‍රහලෝක අතර ආකර්ෂණ බලයක් තියෙනවා. සූර්යයා තවත් තරුත් එක්ක ආකර්ෂණ බල තියෙනවා. එහෙම ආන්ගේ බල ඒවා තමයි ගුරුත්වාකර්ෂණ බල කියලා කියන්නේ. අපි ඇත්තටම කියන්නේ එහෙම. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බල නිසා විශ්වයේ හැමතැනම පැතිරලා තිබිච්ච මේ දූවිලි පාෂාණ එක එක තැන්වල එකතු වුණා. සමහර තැන්වල එකට එකතු වෙලා ඔන්න තරුවක් හැදෙනවා. තරු සූර්යයා. හරි. සමහර තැන්වල එකතු වෙලා ලොකු චක්‍රාවාට හැදෙනවා. චක්‍රාවාටයක් කියන එක චක්‍රාවාටයක් කියන්නේ ගැලැක්සියක්. දන්නව නේද? දැන් අපි ඉන්නේ මිල්කි වේ. ඒ කියන්නේ ක්ෂීරපතේ කියන ගැලැක්සිය තමයි චක්‍රාවාටය තමයි අපි ඉන්නේ. ඔය චක්‍රාවාටය අපේ ඉන්නේ චක්‍රාවාටය සර්පිලාකාරයි. ඒ කියන්නේ නිකන් මේ වගේ. ඔයාලා වතුර එකක් මෙහෙම අතින් කැරකුවොත් ඒක කැරකෙන විදිය ඔයාලා අඳලා දන්නව නේද? බේසම වල වතුර දාලා මෙහෙම අතින් කරකවනවා. තුලියක් කැරකෙන විදිය. එතකොට ඒ තුලිය කැරකෙන්නේ මෙන්න මේ වගේ මෙහෙම. කොහොමද කැරකෙන්නේ? ඔය වගේ කැඩයක් තමයි අපේ චක්‍රාවාටේ තියෙන සර්පිලාකාරය. පැත්තෙන් බැලුවොත් එහෙම පිකම් දෙකක් මුණින් අතර හැරෙනවා වගේ. මැදින් ලොකුයි දෙපැත්තෙන් පුංචි. පියාඹන පිටියක් වගේ. හරි. ඒක මාර දිගයි. ආලෝක වර්ෂ මිලියන ගණනක් දිගයි. අපේ සූර්යයා මෙන්න මේ වගේ කොනක ඉන්නේ. චූටියට. පුංචි ටිකක් වගේ. මේක අපේ සෞරග්‍රහමන්ට අපේ ක්ෂීරපතේ අපේ සූර්යයාට වඩා විශාල දැවැන්ත තරු මිලියන ගණනක් තියෙනවා. හැමතැනම මේක පැතිරලා තියෙන මිලියන ගණනක්. ඒ හැම තරුවක් වටාම අපේ වගේ ග්‍රහ මණ්ඩල පිහිටනවා. ග්‍රහ මණ්ඩල ග්‍රහලෝක පිහිටනවා. සෞරග්‍රහ මණ්ඩල මේකේ මිලියන ගණන් තියෙනවා. ওই මිලියන ගණන් තියෙන සෞරග්‍රහ මණ්ඩල වල ජීවීන් ඉන්න ග්‍රහලෝක ඕනෑ තරම් ඇති. හරි. දහස් ගණන් ඇති. ඒ වුණාට අපිට තාම හොයාගන්න බෑ. අපි මේ වගේ චූටි තැනක ඉඳන් අපි තාම මේ ගැන හොයන්නත් යන්න විදියක් නැතුව අපි ඉන්නේ. අපේ තාක්ෂණය තාම දියුණු නැහැ මෙච්චර දුර යන්න. හැබැයි අනිවාර්යෙන් දියුණු ජීවීන් ඉන්නවා. ඒක හිතපු ගමන් අර මේ unknown flying objects එන්නේ අපිට නේ.
unknown flying objects. UFO කියලා කියන්නේ පියාඹන පිරිස වගේ දේවල් එනවා කියන්නේ. ඒ වගේ දේවල් එන්නේ කොහේ හරි වෙන ජීවි කාණ්ඩ එන්නේ. තාම සම්බන්ධතා ඇති කරගන්න බැරි වුණා. හරි එතකොට මේ ඔක්කොම ඇති වුණා කියලා කිව්වේ කොහොමද? මුලින්ම කිව්වේ මේ විශ්වයේම තිබුණු මේ පාෂාණ වර්ග දුර්විලි වර්ග එකට එකතු වෙලා. එහෙම තමයි මුලින් කිව්වේ. ඒකට කියනවා නෙබියුලා වාදය. හැබැයි පස්සේ කාලයකදී හරිද? පස්සේ කාලෙකදී ආව බිග් බෑන් තියරි. හරි? අහලා බිග් බෑන් තියරි. Big Bang Theory. Big Bang Theory කියන්නේ මහා පිපිරුම් වාදය. මහා පිපිරුම් වාදය. ඒ කියන්නේ මේ ඉස්සර මේ මුළු විශ්වයම මේ එකට එකතු වෙලා ගුලි වෙලා තිබිලා තියෙනවා. එක තැනක. මුළු විශ්වයේම තිබිච්ච සෑම දෙයක්ම එකට එකතු වෙලා තද වෙලා ගුලි වෙලා එකට ගුලි වෙලා තිබුණා කියලා තමයි කියන්නේ. එකට මේ ඔක්කොම එකට ගුලි වෙලා තිබ්බා කියලා තමයි කියන්නේ. මේ ඔක්කොම එකට ගුලි වෙලා තද වෙලා අවසානයේ මොකද උනේ? මේක තද වෙලා බැරිම තැන මේක එකපාර පිපිරුවා. ඒ කියන්නේ මුළු විශ්වයම මෙන්න මෙහෙම එක තැනකට ගුලි වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේක තනිකර හිතන්නකො නික ඔක්කොම එකට ගුලි වෙලා තනිකර ලොකු පස් කුට්ටියක් වගේ ලොකු පාෂාණ කුට්ටිය වගේ තිබ්බද හිතන්න එකට ගුලි වෙලා. මේක එකපාර මොකද උනේ? පිපිරුවා. ග්‍රහාංගල පිපිරුවා. පුපුරලා කෑලි සීසීකද ගියා. මේ කෑලි හැම පැත්තකම වීසි වුණා. බැලුන් එකක් පෙරපද්දි පුපුරලාට හරිද? මේ විදිහට මේක කෑලි පුපුරලා වීසලා ගියා හැම පැත්තට. ආන්නේ පුපුරලා වීසලා යනකොට ඒ පිපිරලා වීසලා යන කෑලි වලින් චක්‍රාවාට හැදුනා. තරු හැදුනා. තරු නිපද වෙන නෙබියුලා හැදෙන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ ඒ තාරකත් එක්ක ග්‍රහලෝක හැදෙන්න පටන් ගත්තා. ආන් ඒක තමයි මහා පිපිරුම් වාදය කියලා කියන්නේ. එතකොට පිපිරිලා කෑලි වීසි වුණා. ඇත්තටම මේ මහා පිපිරුම් වාදය නෙබියුලා වාදය හරි කියලා කියන්න තරම් ලොකු සාක්ෂි තිබුණේ නැහැ. හැබැයි මහා පිපිරුම් වාදය හරි කියලා කියන්න සාක්ෂි තියෙනවා. මහා පිපිරුම් වාදය හරි කියලා කියන සාක්ෂි තියෙනවා. මොනවද සාක්ෂි? දැන් හිතන්නකො මේ කෑලි පුපුරලා වීසි වෙනකොට. හරි ඔන්න අහලා. මේ අපේ රතිඤ්ඤයක් පුපුරනවා කියලා හිතන්නකො. රතිඤ්ඤය පුපුරලා වීසි වෙනකොට අපි තුම එක මොහොතක මෙන්න මේ හරිය තිබ්බා කෑලි දෙක. මෙහෙම. මේ හරිය කෑලි තිබුණා. හිතන්නකො බෝම්බයක් පත්තු වුණා. බෝම්බේ පත්තු වෙන මොහොතේම එයාගේ නිකුත් වෙන කෑලි මේ තැන් වල තිබ්බ බෝල. තව ටික වෙලාවකින් බලද්දී මේ කෑලි ඈතට වීසලා මෙහෙමනේ මේ වගේ තැන් වලට ගිහිල්ලා. මෙහෙම ගිහිල්ලා. එතකොට හැම වෙලාවෙම පිපිරීමකදී විසි වෙන කෑලි හැම වෙලාවකදීම බලන්න ඒ කෑලි අතර දුර වැඩි වෙනවද නැත්නම් මේ විසිලා උපුරන කෑලි කොහෙද එක තැනකට එකතු වෙනවද වෙන්නේ? හිතන්න බෝම්බයක් අතිඤ්ඤයක් වගේ පිපිරුවොත් එහෙම එයාගෙන් නිකුත් වෙන කෑලි හැම කෑල්ලක්ම කෑල්ලෙන් කෑල්ල ඈත් යන එකද වෙන්නේ? නැත්නම් කොහෙද ගන්නද එකතු වෙන එකද වෙන්නේ? ඈත් යනවා. ඉතින් මේ තාරකා විද්‍යාඥයෝ බැලුව විශ්වයේ ග්‍රහලෝක විශ්වයේ තියෙන තරු දිහා බැලුවා. විශ්වයේ තියෙන වෙනත් චක්‍රාවාට දිහා බැලුවා. බලද්දී මේ හැම චක්‍රාවාටයක්ම හැම තරුවක්ම මොකද වෙන්නේ? එකිනෙකාගෙන් ඈත් වෙනවා. කවදාවත් චක්‍රාවාට එකට ලං වෙන්නේ නැහැ. හැම වෙලාවෙම හැම චක්‍රාවාටයක්ම ඒ කියන්නේ හැම ගැලැක්සියක්ම හැම නෙබියුලාවක්ම හැම තාරකාවක්ම එකින් එකට වේගෙන් ඈත් වෙවි යනවා. හරියට අර කොහේ හරි තැනක ටිකක් පුපුරලා වීසලා යනවා වගේ. ආනේකෙන්
යා නිරීක්ෂණය කරපු ඒ දේවල් වලින් තීරණය කරා එහෙනම් මහා පිපුරුම් වාදය සත්‍යයි කියලා. වර්තමානයේ පිළිගන්නේ මහා පිපුරුම් වාදය කියන එක. ඒ කියන්නේ ආදි කාලයේදී මුළු විශ්වයම එක තැනක තිබුණේ. එක තැනක ගුලිය ස්කන්ධය ඔක්කොම එකට ගුලි වෙලා. ඒක මහා පිපිරීමකින් සම්පූර්ණයෙන් විසිරෙන්න පටන් ගත්තා. ඒ විසිරෙන අවස්ථාවේදී තමයි මේ සියලුම චක්‍රාවාට, මේ සියලුම ග්‍රහලෝක, මේ සියලුම තාරක, මේ සියලු බිඳුනි. ඒක තමයි වර්තමානයේ පිළිගන්න මතය. හරිද? එහෙනම් අපි පරිණාමික ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා පෘථුවියේ සම්භවයේ වන්ද ලියාගන්න. හරි මේ කියලා දුන්නේ මොනවාද නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. මේක ඇත්තටම කතාවක්. හරි. මේ පරිණාමය කියන පාඩම මේක පාඩමක් නෙමෙයි. මේක කතන්දරයක්. මේ කතන්දරය අහගන්න ලස්සන කතන්දරයක්. මේ කතන්දරය අහගෙන මේ කතන්දරයේ පොතේ තියෙනවා තව කාට හරි කියලා දෙන්න. සුපිරියට මතක තියෙනවා. වෙන මුකුත් ඕනේ නැහැ. ගෙදර ඉන්න පොඩි එකෙක් අල්ලගන්න. අල්ලගෙන තියාගෙන ඔම හිටපන් කියලා තියාගෙන කියලා දීගෙන යන්න. මේ ලෝකේ හැදුනේ කොහොමද? ඔක පොත බල කියලා දෙන්න. අනිවාර්යෙන් නියමෙට මතක හිටිනවා. ගෙදර ආච්චි කෙනෙක් 100 කෙනෙක් ඉන්නවා නම් පැත්තකින් වාඩි කරගෙන හරිද කියලා දෙන්න. මෙන්න මෙහෙම තමයි මේක හැදුනේ. ගෙදර අම්මා තාත්තා පැත්තකින් වාඩි කරගෙන කියලා දෙන්න. මේක කතන්දරයක්. ලස්සන කතන්දරයක් තියෙන්නේ මේ 9 වෙනි පාඩම ලස්සනට කියලා දෙන්න තව කාට හරි හොඳට මේක සුපිරියට වදිනවා. හරි? එහෙනම් ලියා ගන්න කරගන්න. දැන් අපි මහා පිපුරුම් වාදය ගැන ඉගෙන ගත්තනේ. දැන් මහා පිපුරුම් වාදය කිව්වේ මොකද ආරම්භයේදී මුළු විශ්වයම එකතු වෙච්ච එකට එකතු වෙලා තිබුණේ. මහා ශක්ති ගොඩක් පස්සේ මේක පිපිරිලා විහිදලා යන පටන් ගත්තා. ඔය අතර අපේ සෞරග්‍රහ මණ්ඩලෙත් හැදෙන්න පටන් ගත්තා. අපේ සූර්යයා, බුධ සිකුරු, පෘථිවිය, නේ අඟහරු ඔය විදිහට හැදෙන්න පටන් ගත්තා. මුල් කාලේ අපේ පෘථිවිය ගත්තොත් එහෙම මුල් කාලේදී මේක තනිකර ඒ කියන්නේ අධික උණුසුම් මේ වාෂ්ප ගොඩක්. ඒ කියන්නේ මේක අධික උණුසුම නිසා සම්පූර්ණ වායු වගේ තිබුණේ. ඒ කියන්නේ ද්‍රව තත්ත්වයේ. දැන් අපි දන්නවනේ ඝනයක් රත් කරාම ද්‍රව වෙනවා, ද්‍රව වෙලා වාෂ්ප වෙනවනේ. ඒ වගේ මම වාෂ්ප ගොඩක් වගේ තමයි තිබුණේ. කාලයක් යනකොට ඝනත්වයේ වැඩි සංඝටක එකට එකතු වෙලා අපේ පෘථිවිය හරය හැදෙන්න පටන් ගත්තා. අපේ පෘථිවිය හරය ඝනත්වයේ වැඩි දේවල් ටික එකට එකතු වුණා. ඒක විදිහට ලාවා විදිහට ද්‍රව තත්ත්වයේ පවතින අපේ හරය හැදෙන්න පටන් ගත්තා. හරි? හරය හැදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හරයට පස්සේ තියෙන ප්‍රාවරණය මේ ප්‍රාවරණය ඊට පස්සේ ඒව හැදෙන්න පටන් ගත්තා. හරිද? ඝනත්වයේ වැඩි තමයි ඇතුළට ගියේ. අවසානයේ ඝනත්වයේ අඩු සිලිකා වලින් සිලිකන් ඊට පස්සේ ඇලුමිනියම් හරි ඒ වගේ දේවල් වලින් මෙන්න මේ පෘථිවියේ කබල කියන එක වටේම තියෙන ස්තරය හැදෙන්න පටන් ගත්තා. ඕම විදිහට අපේ පෘථිවිය හැදෙන්න පටන් ගත්තා. මේක දැන් අවුරුදු බිලියන 4.5කට කලින් තමයි ওই වැඩේ සිද්ධ වුනේ. එතකොට මේ අතර විවිධාකාර ප්‍රතික්‍රියා සිදු වුණා. හරිද? විවිධාකාර ප්‍රතික්‍රියා සිදු වෙලා විවිධ වායු වර්ග නිදහස් වුණා. මේකේ තියෙන විවිධ ප්‍රතික්‍රියා නිසා විවිධ වායු වර්ග නිකුත් වුණා. ඊළඟට යමහල් ක්‍රියාත්මක වුණා. යමහල් කියලා කියන්නේ ගිනි කඳු. මේක හැම තැනම පෘථිවියේ හැම තැනම ගිනි කඳු. ඒ කියන්නේ මැද තියෙන ලාව උඩට එනවා, පැතිරිලා යනවා. මේකේ මේවා ඇතුලේ හැදෙන විවිධාකාර වායු වර්ග එළියට නිකුත් වෙනවා. ඒ කියන්නේ මේක තනිකර ගිනි අරගෙන උණු වෙච්ච ගුලියක්. හරි? ඒකේ හැම තැනින්ම අරගෙන දොදොල් හැදිකාති පුස් උත්කාරයෙන් විතර ඒ වගේ මේක හැම තැනින්ම එනවා. ඔය පිට වෙන වායු වර්ග ඔක්කොම මේ අවට ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම එකතු වුණා.
මේ පෘථිවිය ආවට ප්‍රදේශයේ සම්පූර්ණයෙන් එකතු වුණා. ඔය පිට වෙන වායු වර්ග. එහෙම පිට වෙන වායු වර්ග දූවිලි වලින් සම්පූර්ණයෙන් මහා අපවිත්‍ර වෙච්ච ඔක්සිජන් නම් ඇත්තෙම නෑ. හරි. කාබන් ඩයොක්සයිඩ්, මෙතේන්, සල්ෆර් ඩයොක්සයිඩ් ඒ වගේ වායු වර්ග මහා ගොඩක් සහිත දූවිලි වලින් පිරිච්ච දැවැන්ත වායු ගෝලයක් ඔන්න අපි වටා දැන් ඇති වෙනවා. දැන් එතකොට මේකට දැන් මොන ඝන තත්ත්වයේ පවතිනවා මහ කිලිටි වෙච්ච. ඒක හිතන්නකෝ සම්පූර්ණයෙන්ම අහස දිහා බැලුවම මෙලෝදියක් පේන්නේ හැම තැනම අපද්‍රව්‍ය පිරිච්ච වායු ගෝලයක් වඩ පත් වෙනවා. හරි. කාලයක් යනකොට ටික ටික දැන් ඒකම සම්පූර්ණ පෘථිවිය මත දැන් ජලය හැදෙනවා. මේක ජලය තිබ්බා. ඒ ජලය පවා මේ වායුගෝලයේ වාෂ්ප තත්ත්වයේ තිබ්බේ. එක ජල බිඳුවක් මේ මත නැහැ. මේක තනිකර උණු වෙච්ච ලාව ගුලියක්. ඔක්කොම ජලයේ තිබ්බ වායුගෝලය. කාලයක් ගත වෙනකොට මේ පෘථිවියේ උෂ්ණත්වය ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. ඒ අඩු වෙනකොට මේ වායුගෝලයේ තියෙන වායුගෝලීය උෂ්ණත්වය ටිකක් අඩු වුණා. එතකොට මොකද උනේ? අර වාෂ්ප ලෙස පවතින ජලය බිඳු බවට පත් වෙලා වහින්න පටන් ගත්තා. හැබැයි වහිනවා වැස්සට මගට එන්නේ වැස්ස. වැස්ස මගට එනවා පොළොවට ලං වෙද්දි රස්නේ වැඩි. ආයි වාෂ්ප වෙලා හැරිලා යනවා. බලන්නකෝ. වහිනවා වැස්සට පොළොවට ලං වෙන්න කලින් රස්නේ වැඩි ආයි වාෂ්ප වෙලා යනවා. උඩ සීතල නිසා ජල බිඳු බවට පත් වෙලා වහිනවා. පහළට යන රස්නේ වැඩි නිසා ආයි වාෂ්ප වෙනවා. අවුරුදු ගානක් කොහොම වුණා. ඔහොම වෙද්දි ටික ටික සිසිල් වෙලා මොකද උනේ? මෙන්න වර්ෂාව පොළවට ඇදහැරෙන්න පටන් ගත්තා. එතකොට මතක තියාගන්න මේ වැස්ස කොහොම වැස්සක්ද? මේ වැස්ස මුළු ලෝකෙටම එකම විදිහට වහින දැවැන්ත වැස්සක්. මුළු ලෝකෙට එකම විදිහට වහින එකම වැස්ස. දැන් ඔයාලා බලන්නකො සමහර වැහි තියෙන්නේ හිතා ගන්න බෑ මහ දැවැන්ත වැහි. ඒ වගේ 100,000 ගුණයක් විශාල වැහි මේවා. දැන් ඒ වගේ වැස්ස මේ කාලේ වැස්සොත් හරිද? ඒ වගේ දැන් ඒ අවුරුදු බිලියන 4.5කට කලින් මේ පෘථිවියට වැහැපු ආකාරයේ වැස්ස දැන් වැස්සොත් මොකද වෙන්නේ? දැන් වැස්සොත් පැය 2-3ක් යනකොට මුළු ලංකාවම යට වෙලා. පැයක් දෙකක් ඇතුළත මුළු ලංකාවම යට වෙලා ගිහින් හොයා ගන්න නැතිලා. ඒ තරම් දැවැන්ත වැහි. දැන් එහෙම වැහි වහින්නේ නැහැ. හරිද? මේ දවස්වල දැන් වහිනවා. මේ වගේ මහ දැවැන්ත වැස්සක් වහිනවා. මේ වැස්ස වහිනවා අවුරුදු කීයද? අවුරුදු මිලියන ගාණක් මේ වැස්ස වහිනවා එක දිගට. වැස්ස වහිනවා මොකද වෙන්නේ? වැස්ස වහිනවා පෘථිවිය අධික ලෙස උණුසුම් වහින වැස්ස මේක හිතන්නකොට රත් වෙච්ච යකඩයකට වතුර දැම්මා චොර බර ගාලා වෙන දාගෙන යන්නේ. මේ වගේ මේකට වතුර වැටෙනවා වේගෙන් මේක හැලිය වගේ පැහැෙනවා. මේ වටේ දැන් මේ ඔක්කොම ජලයෙන් පිරීලා සම්පූර්ණයෙන් මේක පැහැෙනවා හැලිය වගේ. නටනවා ඕගාල ජල වාෂ්ප උඩට අහසට යනවා. ඒ අහසට යන ජල වාෂ්ප ආයි බලාපොරොත්තු ආයි වහිනවා. ඕක අවුරුදු මිලියන ගාණක් වැස්ස ඔය වැස්ස. ඔය වැස්ස අවුරුදු මිලියන ගාණක් වැස්ස. හරි. ඔය වැස්ස ඔහොම වහිනකොට වායු ගෝලයේ තිබිච්ච අපද්‍රව්‍ය ඔක්කොම තේදි වහින්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ කාලේ මේ වැහැපු වැස්ස අපි දැන් දකින වැස්ස නෙමෙයි. තනිකර කළු පාට වගේ වතුර වැටෙන්නේ. කළු පාට වතුර වැටෙන්නේ. ඒ වැස්සකට අපි තෙමුණොත් හරිද? ඒ වැස්සකට මේ මිනිස්සේ තෙමුණොත් මිනිස්සයා දිය වෙලා යනවා. ඒ තරම් අධික ලවණ, අධික අම්ල සහිත වැසි. දැන් කාලේ එහෙම වැස්සක් වැස්සොත් මොකද වෙන්නේ? මේ තියෙන ගස්වල ඔක්කොම පිච්චිලා යනවා. මේ ඉන්න සත්තු ඔක්කොම පිච්චිලා විනාශ වෙලා යනවා. ඒ වගේ අධික ලවණ සහිත අම්ල සහිත වැස්සක් තමයි වහින්නේ. හරිද? එතකොට මේක එක ජීවියෙක්වත් නැහැ ඉතින්. දැන් මේක වහිනවා අවුරුදු මිලියන ගාණක් වහිනකොට අර වායු ගෝලයේ තිබිච්ච අපද්‍රව්‍ය මේ වැටි ජලයෙන් තේදිලා වායු ගෝලය පැහැදිලි වෙනවා. ඔන්න වායු ගෝලය පැහැදිලි වෙනවා දැන් එතකොට වායු ගෝලය පැහැදිලි. මෙච්චර කල් තනිකර කරවල වෙලා තිබ්බ වායු ගෝලය ටික ටික ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඇයි අර තියෙන අපද්‍රව්‍ය
ඔන්න දැන් අයින් වෙන නිසා. හැබැයි මේ සම්පූර්ණ පෘථුවිය දැන් වතුරෙන් පිරීලා. හැබැයි වතුරෙන් පිරුණාට අර වලකොඩලේ තියෙන තැන් තමයි වතුරෙන් පිරීලා තියෙන්නේ. උස්තෙන් කඳු වගේ දූපත් වගේ ඉතුරු වෙලා. දැන් මොන්න පේනවා විශාල ප්‍රදේශ ජලයෙන් පිරීලා. හැබැයි මේ ජලය ඔක්කොම ලවණ. ඇයි වැස්සේ? මේ වහිනකොට වැස්සේ තනිකර ලවණ පිරිච්ච ජලය ගොඩක් නේ. ඒ නිසා අර පහත් දින් ඔක්කොම ලවණ ජලයෙන් පිරුණා. ගොඩබිම් ඔක්කොම කඳු ගැටි වගේ ලොකු දූපත් වගේ ඉතුරු වුණා. හැබැයි මේවා තාම පාෂාණ කුට්ටි. හරිද? තාම පාෂාණ කුට්ටි. හරිද? පොළවක් කිව්වට මේ තනිකර පාෂාණ ගල් කුට්ටි ගොඩවල් තියෙන්නේ. තාම පස හැදිලා නැහැ. හැබැයි දූපත් වගේ ඔන්න දැන් පිරලා තියෙනවා. අනිත් තැන් වල අනිත් තැන් ඔක්කොම සාගරේ. හරිද? අනිත් තැන් ඔක්කොම දැන් සාගරේ. එතකොට මේ සාගරයට එකතු වුණේ මේ වායු වල තිබ්බ අපද්‍රව්‍ය අනමන ඔක්කොම එක්කනේ. නේද? එතකොට ඔය අපද්‍රව්‍ය මේ සාගරේ පිරෙනකොට ඔය අපද්‍රව්‍ය වල ඇත්තම ගත්තොත් පෝෂක ද්‍රව්‍ය ගොඩයි. පෝෂක ද්‍රව්‍ය ගොඩයි. ඒ කියන්නේ ජීවියෙකුට ඉන්න නම් හොඳ පොහොර මිශ්‍ර ජලයක ගන්නකො. හොඳ පොහොර ගොඩක් දීවිච්ච ජලය වගේ. පෝෂක ද්‍රව්‍ය ගොඩයි. හරිද? එතකොට ජීවියෙකුට හැදෙනවා නම් හැදෙන්න සුදුසුම තැන. මෙන්න මේක නිකන් හරියට දැන් මේක අර එක જાති දාලා තැඹිලා හැලියක් වගේ තියනවා හිතන්නකො. සුප් එකක් වගේ හරියට. හරිද? සම්පූර්ණයෙන් මේ ජලයේ පිරිච්ච ප්‍රදේශයේ සුප් එකක් වගේ. ඒ නිසා අපි ඕකට කියනවා ආදි සූපය. ආදි සූපය. ඔය ආදි කාලේ හැදිච්ච ලවණ සහිත ඊළඟට විවිධ පෝෂක ද්‍රව්‍ය ගොඩාක් සහිත අර සම්පූර්ණ මූදු ඔක්කොම පිරිච්ච ඒ ජලයට කිව්වේ මොකද්ද? ආදි සූපය. ආදි සූපය. එතකොට ඔය වැස්ස වහින අතර දැන් තාම වහිනවා. ඔය වහිනකොට අකුණු ගහනවා සෑහෙන්න. අකුණු ගගහ වහින්නේ. ධාරානිපාත වැටි. ඔය අකුණු ගැනීම අකුණු ඒ කියන්නේ විද්‍යුත් විසර්ජන. ඔනේ අකුණු සහ ඒ වායු ගෝලයේ තිබිච්ච වායු වර්ග මෙන්න මේ සියල්ලමත් එක්ක මොකද වෙන්නේ? හැදෙනවා ඇමයිනෝ අම්ල කියන එක. මේවා 10 වසරේදී වලට තව කියලා දෙනවා. ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල මේ යූරි සහ මිලර් කියලා විද්‍යාඥයෝ දෙන්නෙක් හිටියා. එයා මෙන්න මේක මේ ඔප්පු කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට මේ ඒ කියන්නේ මුල් කාලේ තිබිච්ච වායුගෝලයට සමාන පරිසරයක් හදලා ඒක තුළ අකුණු ඇති කරලා පෙන්නනවා මේ ඇමයිනෝ අම්ල කියන එක හැදෙනවා. ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන හැදෙන්න අවශ්‍ය කරන සංඝටක. ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වුණා ප්‍රෝටීන හැදෙනවා. හරිද? මෙන්න මේ ඇමයිනෝ අම්ල ඔය විදිහට ගොඩාක් දැන් මේ ජලයත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන හැදෙන්න අවශ්‍ය කරන දේවල්. දැන් එතකොට ආදි සූපේ කිව්වෙත් හරියන්නේ ඇයි? පෝෂක ද්‍රව්‍ය තියෙනවා දැන්. ඇමයිනෝ අම්ලත් තියෙනවා. හයිඩ මස් තඹක හොද්දක් වගේ. මස් දා තඹක හොද්දක් වගේ මේකට. ඔන්න ඔය ඇමයිනෝ අම්ල අර අකුණු වැඩිම ඒ වගේ දේවල් ස්වභාවික හේතු නිසා මේවා එකට එකතු වෙලා ඔන්න හැදෙනවා. මෙන්න මේ වගේ කෙනෙක් හැදෙනවා. ඔන්න හැදෙනවා ප්‍රාග් සෛලයක්. ඒ කියන්නේ මේ පෘථුවියේ පළවෙනි ජීවියා ඕන්න ඔය ආකාරයට නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හරි? මේ පෘථුවිය ඔන්න ඔය ආකාරයට ඉස්සෙල්ලාම ජීවියෙක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා අපි කියන්නේ නිර්වායු බැක්ටීරියාවක් කියලා. ඒ කියන්නේ දැන් වායුගෝලේ තාම ඔක්සිජන් නැහැ. වායුගෝලේ ඔක්සිජන් නැහැ. කාබන් ඩයොක්සයිඩ් අනමනක් තියෙනවා. මෙයා නිර්වායු බැක්ටීරියා. ඒ කියන්නේ මෙයාට ඔක්සිජන් ඕනේ නැහැ ශ්වසනය කරන්න. ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ නැහැ. ඔක්සිජන් නැතුව ඒ තියෙන රසායනික සංඝටක වලින් මෙයා ශක්තිය නිෂ්පාදනය කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඇහැට පේන දේ කුඩා බැක්ටීරියාවක් වුණ හැදුණා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා ප්‍රජනනය කරලා මුළු ආදි සූපේ පුරාම මෙයාගේ වර්ගය බෝ කරනවා. ඔන්න දැන් ජීවීන් බිහි වෙන්න පටන් ගන්නවා. හරිද? දැන් ඒතර මොකද වෙන්නේ? ටික මෙයාලාගේ දේහේ වෙනස්කම් වෙනවා.
ඒ කියන්නේ කාලයක් යනකොට ඇත්තටම ජීවි දේහවල වෙනස්කම් වෙනවා. කාලයක් ගත වෙනකොට ජීවි දේහවල වෙනස්කම් වෙනවා. දැන් ඔයාලා වැඩි හිතන්න ඕනේ නැහැ. හරි ඔයාලා අමල තාත්තලෙන් අහලා බලන්නකෝ. ඉස්තර තිබිච්ච ඔය එළවලු පළතුරු වල රස දැන් නැහැ වෙනස් වෙලා. හරි. ඉස්තර තිබිච්ච බඩේලු ගත්තොත් එමේ හරි ලොකුයි. දැන් තියෙනවා පුංචි. ඒ කියන්නේ කාලයක් යන ක්‍රමිකව වෙනස් වෙනවා මේක. හරි. ඉස්තර හිතේ ජීවීන් කාලයක් ඇති වෙනස් වෙනවා. මේක අවුරුදු මිලියන ගාණක් යනකොට මේ චූටි ජීවීන් ටික ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. හරි. ඔය ආකාරයට වෙනස් වෙලා අවසානයේ මොකද උනේ? අවසානයේ මේ ජීවීන්ගේ අවසානයේ මේ ජීවීන්ගේ ඇතිවෙන්න පටන් ගත්තා හරිත ප්‍රද සහිත ජීවියෙක්. මේ මකනවා. මෙන්න මේ ෆයිල් වලින් හැදෙන්න පටන් ගත්තා හරිත ප්‍රද සහිත ජීවියෙක්. අපි යාට කියනවා ඇල්ගී කියලා. ඕන්න ඇල්ගී යන්න පටන් ගත්තා. ඇල්ගී හැදෙන්න පටන් ගත්තට පස්සේ ඇල්ගී කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් කෙනෙක්. මෙන්න මෙයාලා හැදෙන්න පටන් ගත්ත විතරයි මෙයා ප්‍රභා සංශ්ලේෂණය කර වායු ගෝලයට ඔක්සිජන් දෙන්න පටන් ගත්තා. අන්න ඔක්සිජන් සහිත වායු ගෝලයේ ආරම්භය මේ ඇල්ගී සෑදීම සමග එන්න පටන් ගත්තා. එතකොට මේ ඇල්ගී වලින් ක්‍රමක්‍රමයෙන් මේ ඇල්ගී ක්‍රමිකව විකාශනය වෙලා ශාක ලෝකයේ ඇති වෙන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් ඇල්ගී කියන එක විකාශනය වෙලා ශාක ලෝකය නේ. එතකොට ඒක බීජපත්‍රි ශාක, ද්විබීජපත්‍රි ශාක, අපුෂ්ප ශාක, සපුෂ්ප ශාක ඒ වශයෙන් මේ ඇල්ගී වලින් වෙනමම ශාක ලෝකයේ දී වෙන පටන් ගත්තා. ඒ අතර මේ බැක්ටීරියා වලින් කොටසක් වෙන පරිණාමය වෙලා වෙන වෙනස් වෙලා සත්ත්ව ලෝකයේ දී වෙන්න පටන් ගත්තා. පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා කාණ්ඩ දෙකක් හැදෙන්න පටන් ගත්තා. හරිද? අපෘෂ්ඨවංශීන් වෙනම යන්න පටන් ගත්තා. අපි ඉගෙනගෙන තියෙන ඇන්ඩිඩා, ආස්ට්‍රපෝඩා වගේ අපි ඉගෙන ගත්තනේ මොලුස්කාවන් නේ. ඒ විදිහට වෙනම අපෘෂ්ඨවංශීන් හැදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පෘෂ්ඨවංශීන් මුල්ම පෘෂ්ඨවංශීන් මුහුදු ජලයේ ඇති වුණේ පිස්කේස්ලා, මත්ස්‍යයි. ඊට පස්සේ එයාලෙන් කොටසක් ගොඩබිමකට එන්න පටන් ගත්තා ඇන්ෆිබියාවන්. තව කොටසක් එන්න පටන් ගත්තා එයාලා දිගටම හිටියා ගොඩබිම රෙප්ටීලියාවන්. ඊට පස්සේ එයාලෙන් කොටසක් ආලිස් බවටපත් වුණා. තව කොටසක් මැමීලියාවන් බවටපත් වුණා. හරි. ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් සත්ත්ව ලෝකයේ බිහි වෙන්න පටන් ගත්තා. අවසානයේ මේ වර්තමානයේ වෙන විට මේ මිනිසා ඇතුළු විවිධ සත්තු ඊළඟට විවිධාකාර ශාක මේ පෘථිවිය මත බිහි වෙන්න පටන් ගත්තා. ඕක තමයි මේ පෘථිවියේ ආරම්භය සහ ජීවීන්ගේ ආරම්භය. එතකොට පෘථිවිය නිර්මාණය වුණේ ඔය මහා පිපුරුම් වාදයට අනුව කියන එක තමයි අපි දැන් විශ්වාස කරන්නේ. ඒතකොට පෘථිවිය හැදිච්ච විදිහක් මම දැන් ඔයාලට කියලා දුන්නා. හරිද? පෘථිවිය හැදිච්ච විදියට අමතරව පෘථිවිය මත ජීවීන් ඇති වෙච්ච ආකාරයක් ඔන්න දැන් මම ඔයාලට කියලා දුන්නා. හරි. ඔයාලගේ ටියුට් එක අතට ගත්තම. හරි. ටියුට් එක අතට ගත්තම ඔය ටියුට් එකේ තියෙනවා මහා පිපුරුම් වාදය. ඔය මම කියපු ටික ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. බලන්න තියෙනවා නේද ටියුට් එකේ ටික? කියන්න බලන්න තියෙනවද? තියෙනවා සර්. තියෙනවා. ඔව් සර් තියෙනවා. ඔව් ඊළඟට බලමු අපි. එතකොට පෘථිවිය මත ජීවීන් ඇති වුණා කියලා. දැන් මම ඔයාලට කිව්වනේ සිද්ධියක් මේ බැක්ටීරියා ඇති වෙලා. හරිද? ඕකට අපි කියන්නේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය කියලා. ඔය මම කියපු කතාවට කියන්නේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. හැබැයි ඔය ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය එන්න කලින් හරි ඕක එන්න කලින් විවිධාකාර මත තිබුණා මිනිස්සුන්ගේ. හරිද? විවිධාකාර මත තිබුණා. මොනවාද මේ මත? එකක් තමයි විශේෂ මැවුම් වාදය. කාලයක් පිළිගත්ත මිනිස්සු. දැන් ඒක මේ ගණන් ගන්නවත් නැහැ. කියනකොට හිනා යනවා. හරිද? ඒ වුණාට කාලයක් ඒ කාලේ මිනිස්සු ඕක පිළිගත්තා. මොකද්ද විශේෂ මැවුම් වාදය? කවුරු හෝ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මේ සියල්ල මැවුසේක. මහා බ්‍රහ්මයා විසින් මේ සියල්ල මැවුසේක. ඕක තමයි කිව්වේ. ඒ කියන්නේ මොකෙක් හරි එකෙක් ඉඳගෙන මේ හැම එකක්ම මැව්වා.
මනුස්සයා කියලා එකෙක් හැදුවා, බල්ලා කියලා එකෙක් හැදුවා, කොටියා කියලා එකෙක් හැදුවා, සිංහයා කියලා එකෙක් හැදුවා, ගස්වැල් හැදුවා. මේ කවුරු හරි හැදුවා කියලා කියන්නේ. හරි ඒක තමයි විශේෂ මැවුම් වාදය. හැබැයි කිසිම සාක්ෂියක් නැහැ. විශේෂ මැවුම් වාදය කියන්නේ කියන එකට ඒ කියන්නේ කවුද හැදුවේ කියලා කිසිම සාක්ෂියක් නැහැ. නිකම් මත විතරයි. කාගේ හරි මොකක් හරි මතයක් විතරයි. ඒ නිසා විද්‍යාත්මක සාක්ෂි නැති නිසා සම්පූර්ණයෙන් බැහැර කරනවා. අතහැරලම දැන්. ඊළඟ දෙවෙනි එක. හරි මොන බලන්න පළවෙනි එක විශේෂ මැවුම් වාදය. විශේෂ මැවුම් වාදය. විශේෂ මැවුම් වාදය. දෙවෙනි එක තමයි ස්වයං සිද්ධ ජනනවාදය. ඊළඟ තමයි ස්වයං සිද්ධ ජනනවාදය. ස්වයං සිද්ධ ජනනවාදය කියන්නේ මරුවා මේකත් මරුවයක්. ස්වයං සිද්ධ ජනනවාදය කියන්නේ මේ අසම්පූර්ණ නිරීක්ෂණ මත පදනම් වෙච්ච වාදයක් මේක. අසම්පූර්ණ නිරීක්ෂණ. දැන් මෙයාලා කිව්වේ මොකක්ද දන්නවද? ස්වයං සිද්ධ ජනනවාදයේදී කිව්වා කුණු වෙන මස් වලින් ඉහඳ පණුවම ඒ කියන්නේ පණුව මත වෙනවා කිව්වා. කුණු වෙන මස් වලින් පණුව හැදෙනවා. ඔන්න එක. ඊළඟට ලී වලින් ගුල්ල මත වෙනවා කිව්වා. ලී වලින් ගුල්ල මත වෙනවා කියලා කිව්වා. හරිද? ඊළඟට රෙදි කඩමාළු වලින් මීයෝ හැදෙනවා කිව්වා. ඒ කියන්නේ රෙදි කෑලි ගොඩක් එක තැන ගොඩ ගහලා තිබ්බම ඒ රෙදි වලින් මීයෝ හැදෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ යාළුවා කියන්නේ මේ රෙදි කෑලි ගොඩකින් ඉබේට මීයෝ හැදෙනවා. ලී කෑල්ලක් තිබ්බට පස්සේ ලීයෙන් ඉබේට ගුල්ලෙක් හැදෙනවා කියලා කියන්නේ. අපි නම් දන්නවනේ ගුල්ලෙක් ඇවිල්ලා ඔක විද්දලා ඔක අස්සේ පිටතර දාලා ඔය වගේ අමුලක් වෙලානේ මේ හත්තු හැදෙන්නේ. රෙදි කෑලි වලින් මීයෝ හැදෙන්නේ නැහැ අපිට දන්නවනේ. අපි දන්නවා රෙදි කෑලි වල තිබ්බට පස්සේ කොහෙන් හරි මීයෙක් ඇවිල්ලා ඕක අස්සේ කුඩුව හදලා පැකඩු දාන එක නෙවෙන්නේ. අර මිනිස්සු මීයා එනවා දැක්කෙත් නැහැ. ඕක අස්සේ කුඩුව හදනවා දැක්කෙත් නැහැ. උන්දලා දැක්කේ එක දෙයයි මොකද්ද? උන් දැක්කේ රෙදි කඩමාළු කොට අදිනකොට මීපෙර ගොඩක් ඉන්නවා. උන් දැක්කේ එච්චරයි. එතකොට කිව්වා රෙදි වලින් මීයෝ හැදෙනවා. ඔන්න කිව්වා. ඊට පස්සේ මෙයාලා දැක්ක මැරිච්ච සත්තු ඉන්නවා ඇඟේ පණුව ගොඩයි. මෙයාලා දැක්කේ නෑ වටෙන් ඇවිල්ලා නැස්සු ඇවිල්ලා දිත්තර දාලා ඊට පස්සේ පණුව හැදෙනවා. ඊය මොකුත් දැක්කේ නෑ. මුන් දැක්කේ මොකද්ද? මැරිච්ච සතෙක්ගේ ඇඟේ පණුව ඉන්නවා. ඒ කිව්වා එහෙනම් මැරුණ සත්තුන්ගේ කුණු වෙන මස් වලින් පණුව හැදෙනවා කිව්වා. හරි. ඊළඟට තව මේ ඔය ගන්න පුළුවන්. දැන් ඔය සමහරව කියන ආර්ථික ගෙඩි වලින් කොඳුරු හැදෙනවා කියලා කොඳුරු ගෙඩි කියලා කියන්නේ. ඒත් එහෙමද? ඒකත් අර ස්වයං සිද්ධ ජනවාදී කොටසක් තමයි. හරි. එතකොට මෙන්න මේ විදිහට මත තිබුණා. ඇත්තටම මේ මත අසම්පූර්ණ නිරීක්ෂණ. දෙලින්ම අසම්පූර්ණ නිරීක්ෂණ. ලීයකින් ගුල්ල මත වෙනවා කියන එක දැක්කේ එයාලා දැක්කේ ගුල්ල එනවා විතරයි. එයාලා මුලින්ම නිරීක්ෂණය කරේ නැහැ. ඒක හොඳට නිරීක්ෂණය කරාම පේනවා කොහෙන් හරි ගුල්ලෝ එනවා. ඇයි ලොක් සිදුරු කරන්නේ ඇතුළට යනවා. ඊට පස්සේ උන් ඒකේ විතර දානවා. ඊට පස්සේ ඒක ඇතුළේ උන්ගේ කීටෝ හැදිලා අවසානයේ උන් ගුල්ලෝ බවට පත් වෙලා එනවා එළියට. තව සිදුරු හදාගන්න. ඒව එයාලා දැක්කේ නෑ. එයාලා දැක්කේ අන්තිම ටික විතරයි. මොකද්ද? එළියට ගුල්ල මත වෙන එක. නේ? රෙදි කෑලි වල දැක්කේ යන අන්තිම ටික විතරයි. ඇයි මීපැටව හැදිලා ඉන්න එක තමයි දැක්කේ. මුලින් ඒ එකක්වත් දැක්කේ නෑ. හරි. ඒ නිසා ස්වයං සිද්ධ ජනනවාදය හැබැයි කාලයක් පිළිගත්තා. පස්සේ ආවා විද්‍යාඥයෙක් විද්‍යාඥ කීප දෙනෙක් මේකට උදව් වුණා. කලින් හිටියා ෆ්‍රැන්සිස්කෝ රෙඩි කියලා පුද්ගලෙකුත් හිටියා. එයාත් මේකට සම්බන්ධ වුණා. හැබැයි මේකට හොඳම පරීක්ෂණය කරේ ලුයි පාස්චර්. ලුයි පාස්චර් තමයි හොඳ පරීක්ෂණයක් කරේ. ලුයි පාස්චර්. ලුයි පාස්චර් මෙයා ෂෝක් පරීක්ෂණයක් කරා. හරිද? මෙයා කරා මේ හංසපාතිකයක් යොදාගෙන කරපු පරීක්ෂණය. හංසපාතිකයක් කියන්නේ හංසයාගේ ඔළුව වගේ තියෙන මේ ප්ලාස්කුවක්. සෝනික් ප්ලාස්ක් කියලා කියන්නේ. සෝනික් ප්ලාස්ක් හංසපාතිකය. හරි? මෙන්න මෙහෙම දෙයක් එයා කරේ. එයා ගත්තා හංසපාතික දෙකක්. හංසපාතික දෙකක් ගත්තා. ඒ කියන්නේ වටාඩි ප්ලාස්කුවක් වගේ එකක්.
එයා කට මෙහෙම තියෙනවා ඕන බලන්නකො මේ. අමුතු ප්ලාස්ටික් දැක්කද? වටාලි ප්ලාස්ටික් එයා කට මෙහෙම තියෙන්නේ. මෙයා ගත්තා ඔය විදිහට හංසපාතික දෙකක්. හංසපාතික දෙකක් ගත්තා මෙයා. හංසපාතික දෙකක් ගත්තා. හරිද? හංසපාතික දෙකක් අරගෙන මෙයා කරේ මොකද්ද? මේ දෙකටම දැම්මා මස් කෑලි. ජලයත් එක්ක මස් කෑලි දැම්මා මේවට. ජලයත් එක්ක මස් කෑලි දැම්මා. මස් කෑලි දාලා මේ දෙකම මෙයා හොඳට රත් කරා. මෙයා හොඳට රත් කරා මේ දෙකම. ඒ කියන්නේ හොඳට නටනකම් ජලයේ නටනකම් හොඳට රත් කරා දෙක. හොඳට රත් කරා. දැන් හොඳට ජලයේ නටනවා. ජලයේ නටන මෙතන හිමාලය යනවා. ඊට පස්සේ මොකද කරේ? ඒ නටන අතරෙම මේ ඉස්සරහ කට මෙන්න මේ කරනේ මේක උණු කරලා සීල් කරා. මේක උණු කරලා මෙහෙම වැරුවා. දැන් ඒක මොකද වෙන්නේ බලන්න. මෙයා මේක හොඳට නැටෙව්වා. දැන් මේක දෙල සුද්ධ ජීවියෙක්වත් නැහැ. හරි? කිසිම සුද්ධ ජීවියෙක්වත් නැහැ. හොඳට නැටෙව්වා. මෙතනින් කර වැරුවා. මෙයාත් එහෙමයි. හොඳට නටලා නැටුවට පස්සේ සුද්ධ ජීවියක ඇතුළේ නැති ටක් ගාලා මේක ඉස්සරහ උණු කරලා වැළුවා. දැන් මෙයා මේක තියන් හිටියා අවුරුද්දක් විතර. මෙයා මේක අවුරුද්දක් විතර තියන් හිටියා. තියන් හිටියා බලන් හිටියා. හරිද? දැන් මේක ඇතුලේ මස් තියෙනවා මොනවාද? මේක ඇතුලේ මස් කෑලි තියෙනවා. වතුරක් තියෙනවා. දැන් ජලයත් එක්ක මස් තියෙනකොට මොකද වෙන්නේ? ටික මස් තිය වෙනවා. මේක බලන් හිටියා මෙයා ටික මස් ටික දිය වෙලා ගියා. දෙකේම. හැබැයි එක පණුවෙක්වත් හැදුනේ නැහැ. දැන් ස්වයංසිද්ධ ජනවාදයේදී කිව්වේ කුණු වෙන මස් වලින් පණුව හැදෙනවා කියලානේ. මේකකව පණුව නැහැ. දැන් ඔයාලට තේරෙනයි ඇයි පණුව නැත්තේ? කාටවත් ඇතුළට එන්න බෑනේ නැත්තේ කියලා විතර දාන්න. පණුව නැහැ. දැන් අපි දන්නවා. දැන් මේ කවුද මේකේ ලුයි පාස්ටර් කරේ හරි? දැන් ලුයි පාස්ටර් එක බල අවුරුද්දක් විතර තියන්නේ කියන්නේ නැහැ. හරියන්නේ නැහැ. හැදෙන්නේ. ඊට පස්සේ මොකද කරේ? මෙයා එක හංසපාතිකයක කර කැඩුවා. එක හංසපාතිකේ කර කඩලා අයින් කරා. එක හංසපාතිකේ කර කඩලා අයින් කරා. සම්පූර්ණයෙන් කර කඩලා අයින් කරා. දැන් මේක වායු වලට විරුද්ධයි. මේක මෙහෙම දෙලා තිබ්බා. මේකේ කර කඩලා අයින් කරලා දවස් දෙක තුනක් යද්දී මේක අතේ පණුව. මේක අතේ මෙහාට පණුව නගිනවා දැන්. හැබැයි මෙයා නිරීක්ෂණය කරා මේ හංසපාතකේ කර කැඩුවට පස්සේ මැස්සෝ එනවා. වටේ ඉන්න මැස්සෝ. ඒ මස්නේ තියෙන්නේ මේකේ. දැන් බලන්න දැන් ඔයාලා නිකමඩ බලන්න ගෙවල නිල මැස්සෝ නැහැ. හැබැයි මාළු හරි මස් හරි කපනකොට කොහින් හරි එනවනේ. ආන් ඒ වගේ මේ කැඩුවට පස්සේ මෙයා දැක්ක මේකවට මැස්සෝ ඉන්නවා. මැස්සෝ ඇතුළට යනවා. එළියට එනවා. දැක්කම යා. දවස් 3-4ක් යද්දී මේක පණුව. බැලුවා මොකද්ද? මෙයා කිව්වා මේකේ පණුව නෑ මේකේ. ඇයි ඒ? වාතේ විරුද්ධ වුණා. මැස්සෝ ආවා. නැත්නම් ඉතින් හෙරපු දෙයක් නිසා තමයි පණුව ඇති වෙන්නේ. එහෙනම් ආන්නේකින් කිව්වා ස්වයංසිද්ධ ජනවාදය සම්පූර්ණ බොරු. ඔන්න ස්වයංසිද්ධ ජනවාදය බිඳ හෙලපු තැන. ලුයි පාස්ටර් කරපු පරීක්ෂණයෙන් තමයි ස්වයංසිද්ධ ජනවාදය බිඳ හෙළුවේ. දැන් එතකොට පෘථිවිය මත ජීවේ ඇතිවීම පිළිබඳ වාද කීයක් මම ඔයාලට කියලා දුන්නද? පෘථිවිය මත ජීවේ ඇතිවීම පිළිබඳ වාද කීයක් මම ඔයාලට කියලා දුන්නද? 4ක් කියලා දුන්නේ නෑ බං. දෙකයි මොනවද දෙක? විශේෂ ජනවාදය දෙවෙනි එක ස්වයංසිද්ධ ජනවාදය. හරිද? මේක සත්‍ය නොවන බව. හරිද? 1862 දී පිළිගත්තා. එහෙනම් ස්වයංසිද්ධ ජනවාදය බොරු කියලා පිළිගත්තා 1862 දී. බලන්න වැඩි කාලයක් නෑ නේ. දැන් අවුරුදු 200කට කලින් 1862 දී තමයි තීරණය කරේ නම් ස්වයංසිද්ධ ජනවාදය අවුරුදු 200කුත් නෑ නේ. අවුරුදු 150ක් විතර වගේ. ස්වයංසිද්ධ ජනවාදය බොරු කියන එක පිළිගත්තා. හරි.
එතකොට ස්වයංසිද්ධ ජනවාදයේ බොරු කියලා කිව්ව විතරයි. මොකද්ද හරි කියලා කිව්වේ නෑ. මම මතක තියාගන්න. විශේෂ මෞවාදය පිළිගත්තේ නෑ අපහැරියා. ස්වයංසිද්ධ ජනවාදයේ බොරු කියලා ඔප්පු කරා. බොරු කියලා කිව්ව මිසක් කෝකද හරි කියලා කිව්වේ නෑ. ඔය අතර තව වාදයක් තිබ්බා. ඒක තමයි කොස්මොගොයික් වාදය. තුන්වෙනි එක උන්. තුන්වෙනි එක කොස්මොගොයික් වාදය. තුන්වෙනි එක කොස්මොගොයික් වාදය. කොස්මොගොයික් වාදයේදී ඒකෙදි කිව්වේ මේ පෘථිවිය ජීවීන්ට සුදුසු පරිසරයක් පෘථිවියේ තිබුණා. පෘථිවියේ ජීවීන්ට සුදුසු පරිසරයක් තිබුණා. හැබැයි ජීවීන් හිටියේ නැහැ. කොහේ උල්කාපාතයක් ඇවිල්ලා වැටුණා. ඒ උල්කාපාතයේ හිටපු ජීවීන් තමයි පැතිරලා ගියේ. එහෙම නැත්නම් වල්ග තරුවක් ඇවිල්ලා පෘථිවියේ ගැටුණා. ජීවීන් සහිත වල්ග තරුවක් ඇවිල්ලා පෘථිවියේ ගැටුණා. ඒකෙන් ජීවීන් පැතිරලා ගියා. හරිද? එහෙම නැත්නම් පිටසක් වලින් ජීවීන් ඇවිල්ලා හරිද? පිටසක් වලින් ගොඩම කිව්වේ ඒක. හරිද? පෘථිවියට මේ පිටසක් වලින් ජීවීන් ඇවිල්ලා. එයාලා ජීවීන් මේකට යානා මගේ පෘථිවියට දාලා ඉන්නවා. සද්දේනේ මයික් දාගෙන ඉන්න ඔක්කොම. හරිද? දැන් එතකොට ඒකක්වත් සාක්ෂි නැහැ. ඒ කියන්නේ පිටසක් වල අපි දුම මාකර උල්කාවකින් ජීවීන් ආවන. එහෙනම් මේ අවට කොහේ හරි තැනක ජීවීන් සහිත ග්‍රහලෝකයක් අපිට පේන්න තියෙන්න ඕනේ කොහේ හරි. ඒ කියන්නේ වෙන කොහෙන් හරි මේ ළඟපාතින් ආවන. එහෙම එකක් තවම හොයාගත්තේ නැහැ. ඒ නිසා උල්කාවකින් ආව කියන එක පිළිගන්න බැරි වුණා. ඊට පස්සේ පිටසක් වල ජීවීන් ඇවිල්ලා මේකට එයාලගේ හිටපු ජීවීන් දාලා ගියා කිව්වා. ඉතින් එහෙම ජීවීන් දාලා ගියා නේද? පිටසක් වලින් ජීවීන් ඇවිල්ලා මේකට ජීවීන් දාලා ගියා නම් ඉතින් ඇවිල්ලා බලලා යන්න එපානේ. අපේ කට්ටිය මෙහි ඉන්නවා. මොනවා කරනවද දන්නේ නැහැ. යම් පොඩ්ඩක් බලන්න කියන්නේ නෑ ගම්මෙන් එපා. නිකමට හරි පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. එහෙම මොකෙක්වත් ඇවිල්ලා බලන්න කියන්නේ නැහැ මේ වෙනකොට. නේද? එහෙනම් ඒ කියන්නේ පිටසක් වලින් ආව කියන එකත් වැරදිනේ. නේද? එහෙනම් කොස්මොගොයික් වාදයක් අසත්‍යයි කියලා ඒක සම්පූර්ණයෙන් බැහැර කරනවා. හරිද? අවසානයේ ඉතුරුනේ මොකද්ද? තුන්වෙනි එක ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. තුන්වෙනි එක නෙමෙයි හතරවෙනි එක ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. ඔන්න ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය තමයි අවසානයේදී පිළිගත්තේ. ඒකෙදි කිව්වේ මොකද්ද? මේක මේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය ඉදිරිපත් කරේ හැල්ඩේන් හා ඔපාරින් කියන මේ විද්‍යාඥයෙක් දෙක තමයි ඉදිරිපත් කරේ. හැල්ඩේන් ඔපාරින්. ඔන්න නම් මතක තියාගන්න ලුයි පාස්චර් තමයි මේ ස්වයංසිද්ධ ජනවාදී විතරයි. එතකොට මේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාද ඉදිරිපත් කරේ හැල්ඩේන් සහ ඔපාරින්. ඒ දෙන තමයි ඔක ඉදිරිපත් කරේ. හරිද? එතකොට වර්තමානයේ පිළිගන්නා මතය ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. හරිද? එතකොට මේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය ස්ටැන්ලි මිලර් ඉතින් මම ඉතින් මිලර්ගේ පරීක්ෂණය කියලා මම කිව්වේ. හරි මිලර් කියන කෙනා ස්ටැන්ලි මිලර්. ස්ටැන්ලි මිලර් කියන පුද්ගලයා. හරි මෙයා ඉතින් මේක සත්‍යයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඒ කියන්නේ අතීතයේ පැවති වායුගෝලයට සමාන වායුගෝලයක් කෘතිමව හදලා විද්‍යාගාරයක් තුළ ඒ විදිහට වැස්ස වස්සවල ඊට පස්සේ ඒ විදිහට අකුණු ඇති කරවලා හරි මෙයා පෙන්නවා අර ප්‍රෝටීන හැදෙන්න අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල හැදෙනවා. ඒකෙන් ප්‍රෝටීන හැදෙනවා. ඒකෙන් මේකේ තුල සෛලයක් ප්‍රාග් සෛලයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා ස්ටැන්ලි මිලර් ඉතින් ඔප්පු කරලා පෙන්නනවා. හරිද? එතකොට ඒ විදිහට හැදිච්ච
ඒ විදිහට තිබිච්ච වායුගෝලය ඊට පස්සේ ඒ තිබිච්ච ආදි සූපය තුළ පළවෙනි ප්‍රාග් සෛලය හැදෙන්න පටන් ගන්නවා නිර්වායු බැක්ටීරියාව. ඒ බැක්ටීරියාව මගින් තමයි ටික ටික පරිණාමයටපත් වෙලා කොටසක් ශාක ලෝකයේ බවට පත් වෙනවා. කොටසක් සත්ත්ව ලෝකයේ බවට පත් වෙලා අවසානයේ මේ වර්තමානයේ දැන් ඉන්න තත්වයට ජෛව ලෝකය දිවි වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් අපි ඉගෙන ගත්තා ජීවයේ සම්භවය පිළිබඳ මත එවන වාද හතරක්. මොනවාද ඒ වාද හතර? විශේෂ මැවීම් වාදය. පළවෙනි එක විශේෂ මැවුම් වාදය. අන්තිම ජනවාදය. තුන්වෙනි එක ජෛව රසායනික කොස්මොපොයික් වාදය. හතරවෙනි එක ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. කියන්න තියෙන්නේ දැන් ඔන්න මම මගේ කතන්දරේ කිව්වා. ලස්සන කතන්දරයක් ඇත්තට. මේක අපිට තෝරන තරම් තව තව රසවත් කරලා කියන්න පුළුවන්. හරි දවසක් වුණත් කියන්න පුළුවන් මේ කතන්දරේ. වැඩි කතා කරන්නත් බෑනේ ඉතින්. එහෙනම් දැන් අපිට තියෙන්නේ ලියන්න. පටන් ගමු ලියන්න. ලියන්න දැන්ම ලියගමු. වෙලාව කීයද? 9යි කාලයි. තව පැයක් තියෙනවා. මම දැන් මේක ලියන්න දාන අතරේ ඉතින් ඔයාලට පොඩ්ඩක් නැගිටලා එහාට මෙහාට ගිහින් එන්න ඕන නම් ගිහින් එන්න. ඒ අතර හරි අම්මට හරි කාට හරි කියලා බත් ටිකක් අවව ගන්න ඕන නම් ඔක ලියන අතරේ වැඩිත් කරගන්න. හරි.
මානවයාගේ පරිණාමය. ඒ කියන්නේ මිනිස්සු අපි හැදෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මානවයා, මිනිස්සයා හැදෙන්න පටන් ගත්තේ දැනට අවුරුදු මිලියන 12කට විතර කලින්. මිලියන 12කට විතර කලින් තමයි මේ මිනිසාගේ පරිණාමය සිද්ධ වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඔය ආදි සූපයෙන් ජීවය බිහි වෙලා ඒකෙන් එක කොටසක් ශාක විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තා. තව කොටසක් සතුන් විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ සතුන් ගෙනොත් පෘෂ්ඨ වංශයෙන් අපෘෂ්ඨ වංශයෙන් බිහි වෙලා අවසානයේ පිස්කේස් ඊට පස්සේ ඇම්ෆිබියා රෙප්ටීලියා ආවෙස් අන්න අන්තිමට මෙමේලියාවන් බිහි වෙලා මෙමේලියාවන් ගෙනොත් ඉස්සෙල්ලම මානවයා බිහි වෙන්න පටන් ගත්තේ දැන් අවුරුදු මිලියන 12කට කලින්. හරි? දැන් අවුරුදු මිලියන 12කට කලින්. එතකොට නූතන මානව, ඒ කියන්නේ වර්තමානයේ අපි Homo sapien කියන්නේ. හරිද? එතකොට Homo sapien කියලා කියනවා. Homo sapien. දැනට අවුරුදු මිලියන 5කට විතර කලින්. නූතන මානවයේ අපේ මේ නූතන මානවයේ ආරම්භය කියලා කියනවා. දැන් ඇත්තටම Homo sapien නෙමෙයි Homo sapien sapien කියන මානව වර්ගය තමයි දැන් ඉන්නේ. ඒ කියන්නේ දැන් ඉන්නේ ඒ කියන්නේ අවුරුදු මිලියන 5කට කලින් බිහි වුණේ Homo sapien. හරි දැන් ඉන්නේ Homo sapien sapien. ඒ කියන්නේ හිටපු මේ මානව වර්ගයක් ටික මේ කාලය තුළ පරිණාමයට පත් වෙලා ඉන්න තමයි කියන්නේ. හරි. එතකොට සාගරයේ බිහි වෙච්ච ප්‍රභා සංශ්ලේෂී ඇල්ගී තමයි වර්තමානයේ ක්‍රමිකව වෙනස් වෙලා ශාක ලෝකයේ බිහි වුණේ. හරිද? මුල් කාලේදී ශාක ලෝකයේදී මුලින්ම පරිණාමිකව දියුණු නැති සාමාන්‍ය ගස් වර්ග තිබුණේ. නිකන් දියසෙවැල් ඇල්ගී ඒ වගේ දේවල් තිබුණේ. හැබැයි පස්සේ කාලෙකදී මොකද උනේ? අපුෂ්ප ශාක, සයිරස් අපුෂ්ප ශාක මේවා බිහි වෙන්න පටන් ගත්තා. හරිද? ඔය මානවයාගේ පරිණාමයේ සිදු වෙච්ච ආකාරය. දැන් බලමු ඇත්තටම පරිණාමය කියන්නේ මොකක්ද? පරිණාමය කියලා අපි මේ කියනවා. පරිණාමය කියන්නේ ආරම්භක සරල ජීවීන්ගේ. ඒ කියන්නේ ඒකසෛලික ජීවීන් පොඩි ජීවීන්. හරි? මේ ආරම්භක සරල ජීවීන්ගේ වර්තමානයේ ඉන්න සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව වෙනස් වෙච්ච විකාශය. ආන්නේ තමයි අපි කියන්නේ පරිණාම. ඒ කියන්නේ ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමානයේ පවතින සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව සිදු වෙච්ච මේ විකාශය ඔක තමයි අපි කියන්නේ පරිණාමය කියලා. හරිද? එතකොට මේ පරිණාමය ඇත්තට ඇයි වුනේ? මේ පරිණාමය වෙන්නේ උනේ පරිණාමික නොවි තියෙන තිබ්බනේ. පරිණාමය වෙන්න හේතුව තමයි පරිසර වෙනස් වුණා. මේ පරිසරය වෙනස් වුණා. දැන් අද දින පරිසරය නෙමෙයි හෙට වෙදි පොඩ්ඩක් වෙනස්. මේ පරිසරයේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වීගෙන ගියා. පරිසරය වෙනස් වෙනකොට ඒ පරිසරයට ජීවීන් අනුවර්තනය වෙන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ අනුවර්තනය වෙන්න බැරි වෙච්ච ජීවීන් නියම. එතකොට දැන් ඔයාලා දන්නවා සමහර ජීවීන් දැන් මේ වෙනකොට මැමත් කියන ජීවියා නැහැ. ඩයිනෝසර්ලා නැහැ. නේද? අතීතයේ හිටපු සමහර ජීවීන් වර්ග දැන් නැහැ නේද? ඒ නැති වෙන්න හේතුව තමයි මොකද්ද? මේ පරිසරයේ වෙනස් වීමත් එක්ක ඒ ජීවීන්ට වෙනස් වෙන්න බැරි වුණා. ඒ ජීවිත වෙනස් වෙන්න බැරි වීමත් එක්ක මොකද උනේ? ඒ ජීවි මිය ගියා. සම්පූර්ණ සමස්ත ඒ ජීවි කොටසම නැති වෙලා ගියා. ඒ පරිසරයේ ඉන්න පුළුවන් වෙච්ච ජීවීන් විතරයි අවසාන ඉතුරුනේ. එතකොට මේ පරිසරය වෙනස් වෙනකොට සමහර ජීවීන් එයාලගේ ඊළඟ පරම්පරාව ඒ පරිසරය ගැලපෙන්න වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙනවා ඒ ජීවීන්ගේ ඊළඟ පරම්පරාව පොඩ්ඩක් වෙනස් වෙනවා. පරිසරයත් එක්ක ටික පරම්පරාවට ජීවි දේහ වෙනස්කම් වෙන්න පටන් ගත්තා. ආන්නේකත් එක්ක තමයි ක්‍රමක්‍රමයෙන් මේ ජීවීන් පරිණාමයටපත් වෙලා නව ජීවි දිවිවීම සිදු වෙනවා. හරි? ඒක හේතුව තමයි පරිසරය වෙනස් වෙනකොට ඒ පරිසරයට අනුව හැඩගැහෙන්න බැරි වෙච්ච සියලුම ජීවි විනාශ වෙනවා. හරි? එහෙනම් පරිණාමය කියන්නේ ඔක. හරි දැන් අපි දන්නවා මානව සම්භවය අවුරුදු මිලියන 12කට කලින්. නූතන මානවයාගේ සම්භවය අවුරුදු මිලියන 5කට කලින් තමයි සිදු වුනේ. පරිණාමය කියලා කියන්නේ සරල ජීවීන්ගේ පටන් වර්තමානයේ පවතින සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමික වෙච්ච විකාශය. එතකොට මේකට හේතුව තමයි පරිසරය වෙනස් වීම. පරිසරය වෙනස් වෙච්ච නිසා ඒ පරිසරයට ගැළපෙන විදිහට ජීවීන්ට වෙනස් වෙන්න උනා. ආන්නේකත් එක තමයි පරිණාමය කියන එක සිදු වෙන්නේ. හරිද? එතකොට මේ
වෙනස් වීමත් එක්ක මේ වෙනස් වීමත් එක්ක තමයි සංකීර්ණ ජීවි බිහි වෙන්න හේතුවක් වුනේ. හරිද? අපි ටික ලියාගෙන ඊට ටික සාකච්ඡා කරමු. දැන් එතකොට අපි දන්නවා මානව සම්භවයත් අපි ඉගෙන ගත්තා. පරිණාමය කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා. හරිද? එතකොට මේ පරිණාමය ගැන අපි කතා කරද්දී මේ ගැන හොයන පිරිසක් ඉන්නවනේ, විද්‍යාඥයෝ පිරිසක් ඉන්නවනේ. ඒතකොට මේ විද්‍යාඥයෝ මේ පරිණාමය පිළිබඳ කරුණු එකතු කරද්දී එයාලා විශේෂයෙන් මේකට මේ කරුණු ලබා ගන්න ක්‍රම තුනක් භාවිත කරනවා. එකක් තමයි භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. ඒ කියන්නේ භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි කිව්වම ඒ කියන්නේ යම් ප්‍රදේශවල ආශ්‍රය ගත්තොත් ආශ්‍රය ඉන්න ප්‍රදේශ තියෙනවා. ඒ සමහර රටවල් වල විතරයි ඉන්නේ. සිංහ ඉන්න ප්‍රදේශ තියෙනවා. හරිද? ඒ විදිහට දැන් මෑමත්වල අලි ගත්තොත් එහෙම අලි ඉන්න ප්‍රදේශ නේ සමහර ඒ කියන්නේ දැන් අප්‍රිකානු අලියා ඒ එක වර්ගයක්. ලංකාවේ ආසියානු අලියා කියන්නේ තව වර්ගයක්. හරිද? ඒ විදිහට මේ භූගෝලීය වශයෙන් සතුන් ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය භූගෝලීය වශයෙන් මේ සතුන් ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය මේක සලකලා බලන්න. හරි ඒකත් එක්ක පරිණාමය වෙච්ච ආකාරය ගැන මෙයාලා මත ඉදිරිපත් කරනවා. ඊළඟ එක තමයි සංසන්දනාත්මක විව විද්‍යාව. දෙවෙනි එක සංසන්දනාත්මක විව විද්‍යාව. ඒ කියන්නේ දැන් ඔය මිනිසා වානරයාගෙන් පැවතෙනවා කියලා කතාවක් නේ අපි දැන් කියන්නේ. මිනිසා වානරයාගෙන් පැවතෙනවා කියන අපි කතාව කියනවා. ඒතකොට එතෙන්දී මිනිසා සහ වානරයා අතර සම්බන්ධය මේක ඇත්තද කියලා බලන්න අපිට තියෙන ප්‍රධානම සාක්ෂිය තමයි වානරයාගේ ව්‍යුහය ගත්තොත් එයාගේ ඉන්ද්‍රියන් පිටලා තියෙන ආකාරය සහ ඒ සියල්ල බැලුවොත් එහෙම මිනිසාගේ වානරයාගේ ඒ සිය වෙනසක් නැහැ. හරිද? ඒ කියන්නේ එයාලගේ ඉන්ද්‍රියන් පිටලා තියෙන ආකාරය, එයාලගේ ඉන්ද්‍රිය පද්ධති ක්‍රියාත්මක වන ආකාරය, ඒ සියල්ලම මිනිසාගේ සහ ඔක්කොම එකම සමානයි. ඒක සංසන්දනය කළා බලනවා. බැලුවට පස්සේ තේරෙනවා එහෙනම් මේ වානරයාගේ දේහයේ විදිහ තමයි මේ මිනිස්යාගේ දේහෙත් තියෙන්නේ. එහෙනම් අර කට්ටියක ඥාති සම්බන්ධයක් නේද ඇති. අන සංසන්දනාත්මක විව විද්‍යාව. හරි. ඊළඟ එක තමයි ෆොසිල් අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. ෆොසිලයක් කියලා කියනවා දැනට අවුරුදු ගානකට කලින් මැරිච්ච සතෙක්ගේ අස්ථි කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සතෙකුගේ දේහයේ හැඩයට හැදිච්ච පාෂාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සතාගේ තවමත් සංරක්ෂණය වෙලා තියෙන මේ පාසලකුණක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සතාගේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මොකක් හරි ඔය රෙසින තුල එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ ඔය මැලියම් වගේ දේවල් තුල සංරක්ෂණය වෙච්ච සම්පූර්ණ දේහයක් වෙන්න පුළුවන්. හරි? ආන් මේ විදිහේ එකක් තමයි අපි කියන්නේ පොසිලයක් කියලා. එතකොට ඇත්තටම ජීවයේ මේ මොකද්ද මේ පරිණාමය හරිද? මේ පරිණාමයේ පිළිබඳ වැදගත්ම සාක්ෂි ලැබෙන්නේ පොසිල මගින්. පොසිල මගින් ලැබෙන සාක්ෂි තමයි ගොඩාක් ප්‍රබල සාක්ෂි. මොකද ඒවයින් අපිට කියන්න පුළුවන් මේ කොච්චර කාලෙකට කලින්ද මේ විදිහට ඉඳලා තියෙන්නේ. ඒ පොසිල කොටස් එකතු කරලා අපිට ජීවියාගේ රූපය පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩක් වාසි තියෙනවා පොසිල අධ්‍යයනය. එතකොට පරිණාමය පිළිබඳ නිගමනවලට පැමිණෙන්න අපිට තියෙනවා ක්‍රම තුනක්. එකක් තමයි භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. දෙවෙනි එක තමයි සංසන්දනාත්මක විව විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. තුන්වෙනි එක තමයි පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. හරිද? අපි එහෙනම් ඔන්න දැන් ඉගෙන ගත්තා මේ පරිණාමය පිළිබඳව කරුණු එකතු කරන ආකාරය.
අපි ඒක ලියාගමු. ඒක ලියාගෙන ඊළඟ තියෙන ෆොසිල කියන්නේ. දැන් ඔයාලට පේනවා මේ රූප දිහා බැලුවම මේ තියෙන්නේ මානවයාගේ පරිණාමය. එතකොට ඔය අවුරුදු බිලියන 12කට කලින් ඉඳන් වෙච්ච කොට සිද්ධිය තමයි ඔතනයි තියෙන්නේ. ඒකට වර්තමානයේ ඊට හෝමෝ සේපියන් ඉස්සරහින් ඉන්න කෙනා ඉන්නේ. එයා මිලියන 5කට කලින් තමයි බිහි වෙලා තියෙනවා කියලා කියන්නේ. ඔය පිටිපස්සේ කොනේ ඉන්න කෙනා, කකුල් දෙකෙන් හිටගෙන යන කෙනා, එයා තමයි මිලියන 12කට කලින් ඉඳපු කෙනා. එතකොට අද අපි පන්ති පටන් ගන්නකොට අපි ජීවීන්ගේ සංධාරණය හා චලනය කියන කොටසෙන් පටන් ගත්තේ. ඊට පස්සේ අපි සන්නමන චලන ගැන ඉගෙන ගත්තා. සන්නමන චලන වලට අදාළ ශුන්‍යතා වෙනස් වීම අපි ඉගෙන ගත්තා. සාරසර චලන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ජීවීන් සංරක්ෂණය ඉගෙන ගත්තා. ස්ථානීය සහ විතන සංරක්ෂණ ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි දැන් පරිණාමයට ආවා. අපි පරිණාමය පාඩම යටතේ අපි ඉස්සෙල්ලා පරිණාමික ක්‍රියාවලිය ඉගෙන ගන්න කලින් මේ පෘථිවියේ සම්භවය සිදු වූ ආකාරය අපි පොඩ්ඩක් කතා කරා. එතකොට මුලින්ම තිබුණා නෙබියුලා වාදය. ඊට පස්සේ නෙබියුලා වාදයෙන් පස්සේ බිග් බෑන් තියරි කියන්නේ මහා පිපුරුම් වාදය වර්තමානයේ පිළිගන්නේ ඒක. අපි ඒක ගැන සාකච්ඡා කරා. අපි ඒක ගැන කතා කරා. ඊළඟට පෘථිවියේ මත ජීවයේ සම්භවය. පෘථිවිය මත ජීවයේ සම්භවයේ පිළිබඳ මත ප්‍රධානම විවිධ මත තිබුණා. ඒකෙන් ප්‍රධාන විදිහට තිබිච්ච ප්‍රබල මත හතරක් අපි ඉගෙන ගත්තා. පළවෙනි එක තමයි විශේෂ මැවුම් වාදය. ඒක විශාල වශයෙන් තවමත් සමහර කණ්ඩායම් විසින් තවමත් විශේෂ මැවුම් වාදය පිළිගන්නවා. හරි. තවමත් පිළිගන්නා ඊට විශේෂ මැවුම් වාදය. ඊළඟට ආවා ස්වයං සිද්ධ ජනනවාදය. ස්වයං සිද්ධ ජනනවාදය ඊට පස්සේ කොස්මොසොයික් වාදය අවසානයේදී සියලුම දෙනාට පිළිගන්න පුළුවන් විදිහට හැල්ඩෙන් සහ ඔපාරින් ඉදිරිපත් කරපු ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය අපි ඒ ගැන සවිස්තරාත්මකව අධ්‍යයනය කරා. හරිද? ඊට පස්සේ අපි මානව සම්භවය සිදු ආකාරය අපි කතා කරා. ඊට පස්සේ පරිණාමය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ පරිණාමය සලකා බැලීමේදී සලකා බැලෙන සාක්ෂි ගැන අපි ඉගෙන ගත්තා. මොකද අද දවසේ අපි ඔන්න ඔය කොටස් ටික සාකච්ඡා කරලා විශාල ප්‍රමාණයක් අපි අද දිනේදී අවසන් කරා. අපිට තව තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට තියෙන්නේ පොසිල ගැන අධ්‍යයනය කරන්න තියෙනවා. පොසිල කියන්නේ මොනවද? ඊට පස්සේ ජීවමාන පොසිල ගැන අපිට පොඩ්ඩක් අධ්‍යයනය කරන්න තියෙනවා. ඊට පස්සේ විශේෂිත සත්ත්වෙක් විදිහට අශ්වයාගේ පරිණාමයේ සිදු වූ ආකාරය, ඊට පස්සේ ජෛව විවිධත්වය පරිණාමයේ සමග සම්බන්ධ වන ආකාරය අපිට කතා කරලා පස්සේ මේ පාඩම ඉවරයි. ඒ කියන්නේ ඉතා සුළු කොටසයි තව ඉතලා තියෙන මේ පාඩමේ. එහෙමනම් අපි අදට පන්තිය නතර කරනවා. අපි ඊළඟ දවසේ හම්බ වෙමු. අනිවාර්යයෙන්ම උගන්නපු සියලුම දේ හොඳට පාඩම් කරගන්න. දවසට එක සැරයක්වත් අඩු කරන්නේ පැය භාගයක්වත් විද්‍යාව වෙනුවෙන් වෙන් කරන්න. එහෙනම් ඔක්කොටම ආශිර්වාදයක්. අයිබෝවන්.